ආයුබෝවන් දුවේ පුතේ සුබ උදෑසනක් ඔයාලා හැමෝටම 2021 අවුරුද්දේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බලාගෙන හීන කන්දරාවක් පොඩි බැඳගෙන හිත ආස්සේ හිර කරගෙන තමන්ගේ උසස් පෙළ ගිණුම් කරන ජීවිතයේ උසස් පෙළ අනෙකුත් විෂයන් දෙකත් එක්ක හැප්පෙන ආදරණීය දුවේ පුතේ තව ඔයාලට ඉතුරුලා තියෙන්නේ ඔයාලගේ ඔය කියන මොන ජීවිතේද උසස් පෙළ ජීවිතේ ඔයාලගේ ඔය කියන උසස් පෙළ ජීවිතේට තව ඉතුරු වෙලා තියෙන පුතේ උපරිම මාස 5ක් වගේ කාලයක් ඔයාලගේ ඔය කියන උසස් පෙළ ජීවිතේ ඔයාලා පුංචි කාලේ ඉඳලා දැකපු හීන ඔයාලගේ අම්මලාගේ තාත්තලාගේ ඔයාලා පුංචි කාලේ ඉඳලා ඔයාලගෙන් දකින්න බලාපොරොත්තු වෙච්ච හීන හැබෑ කරන්න ඔයාට තව ඉතුරු වෙලා තියෙන පුතේ මාස 5ක වගේ පුංචි කාලයක් විතරයි පුංචි කාලයක් පුතේ මාස 5ක් කියලා කියන්නේ මහා ලොකු කාලයක් නෙමෙයි නමුත් පුතේ මෙන්න මේ මාස 5 මෙන්න මේ කියන මාස 5 අපි ඵලදායි විදිහට අපි තුල ආයෝජනය කළොත් අපි ඵලදායි විදිහට අපි තුල ආයෝජනය කරොත් එහෙම උඹලට මේ ගේම් එක ගහනවා කියන එක මහ ලොකු ගේමක් නෙමෙයි. ඇත්තටම අද අපි පටන් ගන්නෙ මේ ගේම් එකක් පුතේ මේක. මේකේ ඉන්නවා තරඟකාරයෝ. මේකේ දෙනවා ඔයාලට මිෂන් ටිකක්. ඒ මිෂන් ඇතුලේ වෙන වෙනම ටාගට්ස් හදලා තියෙනවා. ඒව පොඩි ටාගට්ස් වෙන්න පුළුවන්, ලොකු ටාගට්ස් වෙන්න පුළුවන්. නමුත් මිෂන් එක ඇතුලේ ඊළඟ මිෂන් එකට යන්න නම් ඔයා පළවෙනි මිෂන් එක ඉවර කළා දෙවෙනි මිෂන් එකට ඔයා යන්න නම් අර පළවෙනි මිෂන් එක ඇතුලේ තියෙන ටාගට්ස් ටික ඔක්කොම ඔයා මොනා කරන්න ඕනද? කම්ප්ලීට් කරන්න ඕන. මට වැඩිය හොඳට දන්නවා ඇති. මොකද මම වැඩිය ගේම් ගහන කෙනෙක්වත් ගේම් ගහපු කෙනෙක්වත් නෙමෙයි. කම්පියුටර් ගේම්ස් අහලා තියෙනව නේද? මේක මිෂන් එකක් පුතේ. අන්න කම්පියුටර් ගේම්ස් ගහපු කට්ටිය ගහන කට්ටිය ඉන්නවා නම් දන්නවා ඇති මිෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ මිෂන් එක ඇතුලේ ඔයාලට ටාගට්ස් හම්බ වෙයි. ඒ ටාගට් එක හරියට ගහගෙන ගියොත් තමයි ඔයාලට ඊළඟ මිෂන් එකට යන්න පුළුවන් වෙන්නේ. පුතේ ගිණුම් කරන කියන්නේ මෙන්න මේ වගේ ගේම් එකක්. මෙන්න මේ වගේම ගේම් එකක්. මොකද පළවෙනි මිෂන් එකේ පළවෙනි ටාගට්ස් ටික කවර් කරන්නේ නැතුව දෙවෙනි ගේම් එකට ගිහිල්ලා දෙවෙනි ටාගට්ස් ටික කවර් කරන්න යන්න දෙන්නේ නෑ. යන්න බෑ පුතේ. මේක පඩිපෙලක් නැගගෙන යනවා වගේ වැඩක්. මේක පඩිපෙලක් නගිනවා වගේ වැඩක්. එක තැනක් මිස් වුණොත් එක තැනක් අතෑරුණොත් එක ගේම් එකක එක මිෂන් එකක එක ටාගට් එකක් මිස් වුණොත් මේ ගේම් එකම ඩවුන් පුතේ. ඔන්න ඕකයි කතන්දරේ. මාස 5ක කාලයක් දීලා තියෙනවා ඔයාලට ස්වභාව ධර්ම විසින්. තව මාස දෙකක් වැඩි කරලා මේ කොරෝනා ව්‍යසනෙත් එක්ක අගෝස්තුවේ තියන්න තිබ්බ විභාගේ ඔක්තෝබර් මාසෙට කල් දාලා ස්වභාව ධර්මයේ විසින් ඔයාලට මාස දෙකක කාලයක් දීලා තියෙනවා. උඹලට තව මාස දෙකක් දෙන්නම් ගහපන් ගේම් එක. මේ ගේම් එකක් ඇතුලේ ඉන්න පුතේ තරඟකාරයෝ. මේ ගේම් එකෙන් හැමෝටම දිනන්න බෑ. නමුත් මෙතන ඉන්න 99 දෙනෙක් තව එළියේ එන්න බලාගෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔයාලා දකින්න ඇති අපේ ගෲප් ටික ඇතුලේ අති විශාල ප්‍රමාණයක් හිටියා. නමුත් අද සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ 99 දෙනෙක්ට විතරයි. මේක මම YouTube එකට අප්ලෝඩ් කරනවා. එතකොට එයාලා මේක බලයි. ඒක නිසා පුතේ ගේම් එකක ඉන්නවා කියලා කෝ තරඟකාරයෝ. ඔව් ඉන්නවා. මේ හැම තරඟකාරයටම දිනන්න බෑ. ඒක දිනනවද නැද්ද තීරණය කරන්නේ ඒ තරඟ කරන එක්කෙනා විතරයි. ඒ ගේම් එක ගහනවද? එහෙම නැත්නම් මේ ගේම් එක අතාරිනවද? එහෙම නැත්නම් මේ ගේම් එක අතරමැදදී දාලා යනවද කියන එක තීරණය කරන්නේ පුතේ තරඟකාරයෙක් වෙච්ච ඔයා විතරයි. ඔයාට විතරයි ඒක තීරණය කරන්න පුළුවන්. ඔයා විතරයි ඒක තීරණය කළ යුත්තේ. ඔයා විතරයි ඒක තීරණය කරන්න ඕන. මොකද ගේම් එක ගහන්නේ ඔයා නම් ඒ ගේම් එක ගහන්න ඕනේ ඔයාට ඕනේ විදිහට. කාටවත් ඕනේ විදිහට නෙමෙයි. ඒක ගහන්න ඕනේ ඔයාට ඕනේ විදිහට. එහෙනම් ඔයා දැනගන්න ඕනේ මේ ගේම් එක කියන්නේ මොකද්ද? මේ ගේම් එක ඇතුලේ ටාගට්ස් කීයක් තියෙනවද? මිෂන් කීයක් තියෙනවද? කොහොමද මිෂන් එකෙන් මිෂන් එක කවර් කරගෙන යන්නේ? එහෙනම් ඔයාගේ ඔළුවේ වැඩ කරන්න ඕනේ ප්ලෑන් එකක් පුතේ මේ ගේම් එක ගහන විදිහ ගැන. අන්න
ඒ විදිහේ plan එකක් ගැන කියලා දෙන්න තමයි මම අද උදේ 8ට ඔයාලට මෙන්න මේ Zoom link එකක් දාලා උදේ පාන්දර ඇහැරගෙන ඔයාලවත් ඇහැරවගෙන මේ අද උදේ මෙන්න මේ කතන්දරේ කියලා යන්න ආවේ. අහගන්න කතන්දරේ. උදේ මම 2016 අවුරුද්දේ තමයි පළවෙනි වතාවට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ. එතෙන්දි මට රිසල්ට් එකක් එනවා. මම රිසල්ට් එක මොකක්ද කියලා කියන්නේ නැහැ. ඒ රිසල්ට් එකෙන් මට කැම්පස් යන්න මදි වෙනවා. රිසල්ට් එක කැම්පස් යන්න මදි වෙනවා. එතකොට පුතේ මම විභාගයේ ලියලා ඉවර වෙලා ආරක්ෂක අංශයේ ආරක්ෂක නිලධාරියෙක් වශයෙන් සබරගම් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් වශයෙන් මම සේවය කරනවා. ඒ අතරතුර තමයි පුතේ මගේ රිසල්ට් එක එන්නේ. ෆස්ට් ෂයි රිසල්ට් එක එන්නේ මම ආරක්ෂක නිලධාරියෙක් විදිහට මගේ ඒ ජොබ් එක කරන අතරතුර තමයි රිසල්ට් එක එන්නේ. ඊට පස්සේ මට ආරංචි වෙනවා මට මේ රිසල්ට් එකෙන් කැම්පස් යන්න බැහැ. රිසල්ට් එක මදි කියලා. ඊට පස්සේ නැවතත් මම එදා ඔන්න පුතේ අහගන්න මම එදා එක සිතුවිල්ලකින් තමයි පුතේ මගේ මෙන්න මේ කියන ජීවිතේ වෙනස් වුනේ. මං රිසල්ට් ආපු දවසේ හිතා ගන්නවා මම දෙවනි පාරක් කරනවා කියලා. රිසල්ට් ආපු දවසේ හිතාගන්නේ දෙවනි පාරක් කරනවා කියලා. ඒකෙන්ද මෙතන ඇවිල්ලා ඇති සෙකන්ඩ් ෂයි විභාගෙට ලියන්න ෆස්ට් ෂයි රිසල්ට් එක මදි වෙලා ආපු දුවල දරුවෝ ආදරණීය දුවල පුතාලා ඇති. ෆස්ට් ෂයි මෙච්චර කාලයක් අතෑරලා ඉඳලා මේ මාස 5න් account එක ගොඩ දාගෙන මේ මාස 5න් BS ටික econ ටික එහෙම නැත්නම් IT ටික එහෙම නැත්නම් stat ටික ගොඩ දාගෙන මේ මැච් එක ගහන්න ඕනි මේ ගේම් එක ගහන්න ඕනි කියලා හිතේ හීන පොඩි බැඳගෙන ආපු දරුවෝ ඇති. පුතේ මටත් තිබ්බේ මාස ජනවාරි 7 වෙනිදා අපේ රිසල්ට් ආවේ. අගෝස්තු මාස විභාගෙ තිබ්බා. මට තිබ්බෙත් මාස 6ක් වගේ පුංචි කාලයක්. පුතේ මම මාස 6 ඇතුලේ අර කියපු ජොබ් එකක් කරන ගමන් පන්තිත් ගිහිල්ලා පාඩනුත් කරලා මෙන්න මේ වගේ නිකන් ඒ නෙමෙයි A+3ක් අරගෙන පුතේ ලංකාවේ කොමර්ස් කරලා යන්න පුළුවන් හොඳම විශ්වවිද්‍යාලය මොකක්ද? හොඳම ෆැකල්ටි මොකක්ද? අන්නේ කියන විශ්වවිද්‍යාලේ අන්නේ කියන ෆැකල්ටියට ඇතුළත් වෙනවා 2018 අවුරුද්දේ. ඉතින් ඒකින්ද පුතේ මේක ගේම් එකක්. මේ ගේම් එකේ රූල්ස් තියෙනවා. මේ ගේම් එකේ ටෙක්නික් තියෙනවා. මේ ගේම් එක ගහන්න ඕනි විදියවල්. ඉතින් මේ හැමදේම අපි ඉස්සරහට පියවරෙන් පියවර කොහොමද මිෂන් එකක් හරියට කවර් කරන්නේ? කොහොමද මේ මිෂන් එකේ ඉඳන් ඊළඟ මිෂන් එකට යන්නේ? ඒ මිෂන් එක ඇතුලේ තියෙන ටාගට්ස් මොනවාද? ෂෝට් ටාගට්ස් තියනවද? ලොන්ග් ටාගට්ස් තියනවද? ඒ හැම එකක්ම අපි කියලා දෙනවා. ඒ ටාගට්ස් වලට කොහොමද යන්නේ? ඒ ටාගට් මේ ටාගට් එක ඊළඟ මිෂන් එකට කොහොමද බලපාන්නේ? මේ මිෂන් එකේ තියෙන ටාගට් එකක් ඊළඟ මිෂන් එකට කොහොමද බලපාන්නේ? අන්න ඒකින්ද පුතේ උඹලගේ අම්මගේ තාත්තගේ උඹලගේ අයියාගේ අක්කාගේ සහෝදරයාගේ සහෝදරියගේ ඇති පුතේ හීනයක් උඹ මේ පාර කැම්පස් යවන්න උඹ මේ පාර හොඳ උසස් තැනක උසස් අධ්‍යාපනයට යොමු කරලා ඔයා හොඳ මිනිස්සෙක් සමාජයට වැඩදායි පුද්ගලයෙක් කරන්න උඹලගේ අම්මගේ තාත්තගේ ඇති පුතේ හීනයක් පුළුවන් නම් හැබෑ කරපන් උඹලට මේකට යන්නේ මාස 5ක් විතරයි මම මේ ගේම් එක ගහපු කෙනෙක් විදිහට මාස 5න් මට උඹලට මේ ගේම් එක ගස්සවලා දෙන එක ගේමක් නෙමෙයි හැබැයි ගස්සවනවා කියලා මට උඹලට බලෙන් ගස්සවන්න බෑ පුතේ මෙතන උණක් තියෙනව විතරක් උනන්දුවක් තියෙනව විතරක් කට්ට කාගෙන මහන්සි වෙලා කැපවීමෙන් අසීමිත උනන්දුවෙන් වැඩ කරන්න පුළුවන් ඒව විතරක් හිටියනම් ඇති අනිත් ඒව ගියාට කමන්නේ දැන් උනත් කිසි ප්‍රශ්නයක් නැහැ ඒකින්ද හිතේ තියාගනින් අදිෂ්ඨානයක් හිතේ තියාගනින් ධෛර්යයක් හිතේ තියාගනින් කැපවීමක් මම මේ ගේම් එක ගහලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා ඔක්තෝබර් මාසෙ වෙනකන් ඔයාලට දින දීලා තියෙනවා පුතේ මේ ගේම් එක ගහන්න හරියට ප්ලෑන් කරගන්න ඒකින්ද අපි මේ ගේම් එක මේ විදිහට පටන් ගමු පුතේ ඔයාලට මම දීලා ඇති පේපර් එකක් PDF එකක් අද උදේ තමයි PDF එක දැම්මේ නව නිර්දේශීය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කියලා පේපර් එකක් 2021 අගෝස්තු ඔයාලගේ A level පේපර් එකට ආකෘතියට සමාන ආකෘතියකින් යන පේපර් එකක් ඩවුන්ලෝඩ් කරගත්තේ නැති කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්න දැන්
ඒක ඔයාලගේ PC එකට හරි ලැප් එකට හරි ෆෝන් එකේ ස්ක්‍රීන් එකට හරි දාගන්න පුළුවන් කට්ටිය දාගන්න හිමින් සැරේ මේ කතාව අහගන්න ගමන්. ඒ ගමන් බලන්න පුතේ මෙන්න මේ කතන්දරේ. නෑ සර් එහෙනවද? ජීවත් වෙනම ඒ මිනිස්සු සමාජයෙන් එන දහසක් විවේචන ප්‍රති මේ පෘථිවි තලය මත සමහරක් මිනිස්සු ජීවත් වෙනම ඒ මිනිස්සු සමාජයෙන් එන දහසක් විවේචන ප්‍රතික්ෂේප වී නැත්තේ මිනිස්සු පිස්සුයි කියන ලෝකේ ඉස්සරහට ඇදන් යන්න පුළුවන් විශේෂ දෙයක් හොයන්න මහන්සි වෙනවා. අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කරලා මුළු ලෝකෙටම වැදගත් වෙන විශේෂ දෙයක් මේ මිනිස්සු අවසානයේ හොයාගන්නවා. සාමාන්‍ය මිනිස්සු හීන කියලා හිතන පිස්සුයි කියලා හිතන දේවල් මේ මිනිස්සු අස්පනා පිටම ඇත්තක් කරලා පෙන්නනවා. Tamanට ලියවිලා තියෙන ධෛර්යයට පවා අභියෝග කරන මේ මිනිස්සු මුළු මානව සංහතියම කන පිට කරලන්න පුළුවන් දෙයක් කරලා අවසානයේ මේ ලෝකෙ ජයග්‍රාහී විදියට සමුගන්නවා. ඒ විදියට ධනාත්මකව ලෝකයට බලපෑම් කරන තරුණෙක් Tamanගේ එක්තරා කතාවකදී මෙන්න මෙහෙම කියනවා. මේ ලෝකේ සුවිශේෂී විශිෂ්ට මිනිස්සු කියලා විශේෂ જાතියක් නැහැ. සාමාන්‍ය මිනිස්සු අතර අසාමාන්‍ය දේවල් කරන් තීරණ ගන්න උත්සාහ කරන සාමාන්‍ය මිනිස්සුම තමයි විශිෂ්ට ශ්‍රේෂ්ඨ මිනිස්සු බවට පත් වෙන්නේ කියලා. එහෙම කියන්නේ one and only වෙන කවුරුත් නෙමෙයි ඊලෝන් මස්ක් කියන 21 වන ජීවසේ ලෝකයට බලපෑම් කරන තරුණ විවසායකයා. මේ දිගහැරෙන්නේ ලෝකය වෙනස් කරන්න ධෛර්යයෙන් අකණ්ඩව මහන්සියලා වැඩ කරන ඒ තරුණ විවසායකයාගේ කතාව. මිනිස්සු වේදනාවට, කඳුලට, තනිකමට බය වුණාට ගොඩක් මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ ජීවිතේ මුදුනටම යන්න ශක්තිය පන්නරය ලබා දෙන්නේ මේ දේවල්ම තමයි කියලා. එහෙම ධෛර්යවන්ත හදවතක් තියෙන කුඩා දරුවෙක් තමන්ගේ පියාගේ දරුණු හැසිරීම් රටාව නැත්තේ, දෙමාපියන්ගේ විවාහ ජීවිතය දෙදරා යාමක් නැත්තේ ජීවිතය හොයාගන්න හැමදාම පෙරදා. විදේක එක දිගට පැය 4ක් පුරාවට තමන්ගේ පියාගේ දරුණු වාක් ප්‍රහාර වලට මුහුණ දෙන්න එම කුඩා දරුවට සිද්ධ වෙනවා. මෙම දරුවට තමන්ගේ පියාගෙන් නිතරම අහන්න ලැබුණු එකම වචනය තමයි තමුසේ මහ මෝඩේ කියන එක විතරමයි. ගෙදර ප්‍රශ්න මෙහෙම ඔහුගේ හිත රිද්දනකොට තමන්ගේ පාසලේ සගයන්ගෙනුත් අනේක දහසක් ප්‍රතික්ෂේප වී තාඩන පීඩන වලට ඔහුට මුහුණ දෙන්න ඔහුගේ ජීවිතය ඇතුලේ උඩ සිද්ධ වෙනවා. කුඩා කාලයේදී ළමයෙකු විඳිය හැකි උපරිම දුකේ සීමාව විඳින්න මොහුට සිදු වෙන නිසා එම දරුවගේ කුඩා කාලය ඊටම නීරස එකක් බවට පත් වෙන්න මේ සියල්ල හේතු වෙනවා. හැම මිනිස්සෙකුටම දරා ගැනීමක ඉවසීමක අවසාන ප්‍රතිඵල ලැබෙන කාලයක් එනවා. අන්න එහෙම කාලයක් මෙම දරුවටත් උදා වෙනවා. අවසානයේ ඊලෝන් මාස්ක් කියන මේ පුංචි දරුවා තමන්ගේ තරුණ අවධියට පාදවනවා. දහසක් අභියෝග බාධක නැත්තේ තමන්ගේ උපන්දිම දකුණු අප්‍රිකාව හැරදාලා ඔහුගේ ජීවිතයේ සතුට අරමුණ පර්පස් එක හොයාගෙන ඔහු කැනඩාවට සංක්‍රමණය වෙනවා. පරිගණකයට දැඩි යල්මක් දක්වන ඊලෝ තමන්ගේ සුවත්සාහයෙන්ම පරිගණක භාෂා පිළිබඳව හසල දැනුමක් එකතු කරගන්න සමත් වෙනවා. තමන්ට අවුරුදු 12ක් වෙනකොට තමන් විසින්ම නිර්මාණය කරපු පළවෙනි පරිගණක ක්‍රීඩාව බ්ලාස්ටර් කියන පරිගණක ක්‍රීඩාව ඩොලර් 500කට විකුණන්න මේ පුංචි තරුණයා සමත් වෙනවා. කුඩා කාලේ ඉඳලම හිතේ තිබුණු අප්‍රතිහත ධෛර්යයෙන් හින්දා අවුරුදු 17ක් වෙනකොට භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව, උපාධි දෙකක් තමන් යටතේ ඔහු සමත් වෙනවා. ඔහු කියන්නේ විශ්වවිද්‍යාලයේදී තමන්ට ඕන වෙන්නේ ලෝකය වෙනස් කරන දේවල් එක එකතු වෙලා වැඩ කරන්න කියන එක විතරමයි. උදේරා නිදි නැතුව මහන්සි වෙලා වැඩ කරන ඊලෝන් මාස්ක් මෙව තරුණයා අවුරුදු 26ක් වෙනකොට තමන්ගේ සිට්ටු ඩොලර් 300කට අලවි කරලා ව්‍යවසායකත්ව ලෝකේ තොරගුළු විතර කරගන්න සමත් වෙනවා. තමන්ගේ ජීවිතයේ තරුණ කාලයේදී තමන්ගේ සම වයසේ යහළුවන් සංග්‍රහ ප්‍රසංග සඳහා කල් මරනකොට උත් තමන්ගේ එකම කැපවීම් වල ප්‍රතිඵල මල්පල දරන ඔහුගේ කැපවීමේ ප්‍රතිඵල හැටියට විද්‍යුත් මුදල් සංසර්ණය කරන PayPal සමනිර්මාණ උතුරේ උට හිමි වෙනවා.
එතනින් නොනවතින ඔහුගේ සාර්ථකත්වයේ හදවතේ ඉන්න ඔහු අරන් යනවා ඔහු නිර්මාණය කරනවා ටෙස්ලා මෝටර්ස් එහෙම අමුතු ස්පේස් එක්ස් කියන කම්පැනි ඉතා ඉක්මනින්ම මහන්සි වෙලා නිර්මාණය කරන්න ඔහු සමත් වෙනවා කුඩා කාලේදී තමන් විඳ අනේක දුර්වල පන්නරය අරගෙන ඔහු සාර්ථකත්වයේ හිණි පෙත්තටම යන්න කාලේදී සමත් වෙනවා ඒකෝන් තමන්ගේ වරක කියනවා වැදගත් කියලා හැඟෙනවා අනිවාර්යයෙන්ම ප්‍රතිඵලය උත්සාහ මේ ප්‍රතිඵලය අසාර්ථක එකක් වුණා ඒ අනිවාර්යෙන් ටිකක් දුකක් වැටෙනවා කියලා ඒ අනිවාර්යෙන් උත්සාහ කරලා තමන්ගේ සහෝදරයා ඒ වගේම තමන්ගේ පෙම්වතිය සමග තමන්ට තිබුණු එකම සුළු වෙලාවක් නිදාගෙන තමන්ගේ සිහින වෙනුවෙන් අනේක පැය සංඛ්‍යාවක් තමන් වැඩ කරලා තියෙන බව ඔහු වර්ග කියා සිටිනවා. අනිත් මිනිස්සු පැය 40ක් වැඩ කරනවා නම් ඔබ පැය 100ක් වැඩ කරන්න. එවිට අනිත් මිනිස්සු අවුරුද්දකින් ළඟා කරගන්න දේවල් ඔබ මාස කිහිපයකින්ම ළඟා කරගන්න තියෙවි කියලා තමයි ඊලෝන් මස්ක් කියන්නේ. අනිත් මිනිස්සු සාමාන්‍ය ජීවිත ගත කරන්න ඊන දකිනකොට ඊලෝන් වගේ මිනිස්සු තමන්ගේ මුළු ජීවිතයම කැප කරලා විශ්වෙන් වගේ ලෝකය වෙනස් කරන්න පුළුවන් දේවල් සඳහා මහන්සි වෙලා. උගේ ස්පේස් එක්ස් කියන සමාගමේ අභ්‍යවකාශ ව්‍යාපෘති එකින් එකට අසමත් වෙනකොට මාත් ඔහුගේ ප්‍රශ්න කරනවා ඔබට තව දුරටත් නැති වෙන්නේ නැද්ද කියලා. ඔහු කියනවා මම කවදාවත් අතාරින්නේ නැහැ. මගේ සිහිනය යථාර්ථයක් වෙනකම් මම ආයෙත් මේකම ඉස්සරහට වෙනස් කර සිද්ධ කරනවා කියලා ඊලෝන් මස්ක් මාධ්‍යයට කියනවා. සාමාන්‍ය මිනිස්සු අසාමාන්‍යයි කියලා හිතන දේවල් සාමාන්‍ය මිනිස්සු පිස්සුයි කියලා හිතන දේවල් සාමාන්‍ය මිනිස්සු මේවා හීනයි කියලා හිතන දේවල් මේ තරුණ ව්‍යවසායකයා මුළු ලෝකයාගේම ඉස්සරහා ඇස් පන අපිට ඇත්තක් කියලා ඔප්පු කරලා පෙන්නනවා මිනිස්සු කියනකොට impossible ඊළොන් කියන්නේ it is possible කියලා මම කරලා පෙන්නන්නම් කියලා දාර්ශනික ඕසෝ වර්ග කියනවා මිනිස්සු ඔබට පිස්සු කියලා හිතනවා නම් සතුටු වෙන්න ඔබ වෙන කවුරුත් නොදන්න දෙයක් පොඩින්ම දන්නවා කියලා. ඒ වගේම ස්ටිව් ජොබ්ස් කියනවා ලෝකේ වෙනස් කරන්න පුළුවන් පිස්සුවෙන් වගේ හිතන ලෝකේ වෙනස් කරන්න පුළුවන් කියලා හිතන මිනිස්සුන්ට විතරයි කියලා ස්ටිව් ජොබ්ස් කියනවා. ඔබ මේ වීඩියෝ එක බලන මේ මොහොතේ ඊලෝන් මස්ක් මිනිස්සු හීන කියලා හිතන දේවල් ඇත්ත කියලා පෙන්නන්න මේ මොහොතේ අවංකව කැපවෙලා වැඩ කරනවා. ඔබ මිනිස්සෙක් විදියට ඉපදිලා ඔබට විශිෂ්ටයක් වෙන්න තියෙන්නේ ඔබේ එක සිතුවිල්ලක දුර පමණයි. ඒක තමයි ඔබට මේ ලෝකයට ධනාත්මකව බලපෑම් කරන්න යමක් කරන්න පුළුවන්. ඒ වගේම මම මේක කරනවා කියන සිතුවිල්ලේ දුර පමණයි ඔබට විශිෂ්ටයක් වෙන්න තියෙන පුංචිම දුර වෙන්නේ. ධෛර්යයට උනත් අභියෝග කරන උත්සාහවන්ත හදවත් මේ ලෝකේ හැමදාම තිරනවා. ඒකයි ස්වභාව ධර්ම නීතිය. ස්වභාව ධර්මයේ උනත් මේ ධෛර්යවන්ත මිනිස්සුන්ට ආශිර්වාද ලබා දෙනවා. ඉතින් ධෛර්යවන්ත මිනිසෙක් වෙන්න විශිෂ්ටයෙක් වෙන්න විශිෂ්ටයෙක් වෙන්නේ සිතුවිල්ල හිත ඇතුලින් මතු කරගන්න ඔබට ජය. ඉලෝන් මස්ක් අහලා ඇති සමහරු අහලා තියෙනවා ඇති සමහරු අද වෙන්නේ නැති අහන්න නැත්තේ ඉලෝන් මස්ක් කියන්නේ කවුද කියලා. එයාගේ ෆුල් ස්ටෝරි එක YouTube එකේ තියෙනවා ඕන කෙනෙක්ට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. අද තාක්ෂණය කියන එක ඔයාගේ අත ළඟටම ඇවිල්ලා ඔයා ළඟටම ඇවිල්ලා තියෙන දෙයක් නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුතේ. හරි. පුතේ එතන කියනවා ඔයාගේ අරමුණු වලට යන්න ඔයාගේ ටාගට්ස් වලට යන්න ඔයාට තියෙන්න ඕනි මොකක දුරක් විතරයිද? සිතුවිල්ලක දුරක් විතරයි ඕනි කියලා. මොකද්ද මේ සිතුවිල්ලක දුරක් කියලා කියන්නේ? සිතුවිල්ලක දුරක් විතරයි අවශ්‍ය වෙන්නේ වාට. ඔයාගේ ටාගට්ස් වලට යන්න ඔයාගේ ඩ්‍රීම් වලට ඩ්‍රීම් ඇචීව් කරගන්න. සිතුවිල්ලක දුරක් විතරයි පුතේ ඕනි වෙන්නේ. මොකද්ද සිතුවිල්ලක දුරක් කියලා කියන්නේ? ඔයා හිතන්න විතරයි ඕනි. එහෙමද? නෑ. ඔයා හිතන්න ඕනි හිතනවත් එක්ක ඔයා හිතන දේවල් ටික සාක්ෂාත් කරගන්න, ඒ වැඩ ටික කරගන්න ඔයා කැප වෙන්න ඕනි. ඔයා මහන්සි වෙන්න ඕනි.
අන්න එතනයි. අන්න එතනයි පුතේ. ඔයාගේ අරමුණට ඔයාගේ ටාගට් එකට වැඩ යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔයාලට මාස 5ක් දීලා තියෙනවා පුතේ. සිතුවිල්ලක් හිතේ තියාගන්න. මම මේ මාස 5 ඉවර වෙනකොට accounting econ bs කියන සබ්ජෙක්ට් තුනටම ඒ නිකන් ඒ නෙමෙයි පුතේ නිකන් ඒ දාලා වැඩක් නැහැ. හොඳ A+ තුනක් 75 ඒ නෙමෙයි 85 90 95 තුනක් දාලා මගේ හීනයක් තියෙනවා නම් ඔබේ අම්මගේ තාත්තගේ හීනයක් තියෙනවා නම් සහෝදරයන්ගේ සහෝදරියන්ගේ හීනයක් තියෙනවා නම් ඔයාගේ ගුරුවරුන්ගේ හීනයක් තියෙනවා නම් ඔක්කොම පැත්තකින් තියන්න ඔයාට හීනයක් ඇතිනේ පුතේ. අන්නේ හීනේ වෙනුවෙන් අද මහන්සි වෙන්න. අද කැප වෙන්න. අද උත්සාහ වෙන්න. ඔබට පුළුවන් එතකොට ඒ හීනය හැබෑවක් කරගන්න. මොකද මමත් ඒ වගේ මාස 5ක් වගේ පුංචි කාලයක් ඇතුලේ මාස 5මාරක් 6ක් වගේ පුංචි කාලයක් ඇතුලේ වෙනස් කරපු කෙනෙක් විදිහටයි මම මේ කියන්නේ. ඒක නිසා තමයි මම කියන්නේ මාස 5ක් කාලයක් ඔයාලට හොඳටම ඇති කියලා. ඒකින්ද පුතේ අපේ ක්ලාස් එකේ විශේෂත්වය අහගන්න. අපේ ක්ලාස් එක යන්නේ මේ විදිහට පුතේ. පේපර් ක්ලාස් එකක් යනවා. පේපර් ක්ලාස් එක යන්නේ හැම බ්‍රහස්පතින්දම උදේ 8 ඉඳන් 10 වෙනකම්. මෙයා කොහෙර ලියලා තියාගන්න. පේපර් ක්ලාස් එක තියෙන්නේ පුතේ හැම බ්‍රහස්පතින්දම 8 සිට 10 දක්වා. ඊට පස්සේ පුතේ අපේ රිවිෂන් පන්තිය මාස 5 රිවිෂන් පන්තිය පැවැත්වෙනවා. ඉරිදා මේ ඉරිදා තමයි පටන් ගන්නෙ. මේ සති ඉරිදා උදේ 8 ඉඳන් 2 වෙනකම්. ඒ වගේම පුතේ මේ මාසේ අන්තිම සති දෙකේ ඉඳන් කියන්නේ මේ මාසේ අන්තිම සතියේ ඉඳන් මම මේක දැනුවත් කරන්නම්. මේ මාසේ අන්තිම සතියේ ඉඳන් ඔයාලගේ රිවිෂන් එක බ්‍රහස්පතින්දා උදේ 10:30 ඉඳන් 1 වෙනකම් තියෙනවා. 10:30 1:30 වෙනකම් තියෙනවා. හරිනේ? මේක වළංගු වෙන්නේ මම කිව්ව දවසට කියන්නේ මම කියන දවසට විතරයි මේක වළංගු වෙන්නේ. කියන දවසට කියන්නේ මම කිව්වොත් එම ලබන සතියේ ඉඳන් මේක තියන්නේ ලබන සතියේ ඉඳන් බ්‍රහස්පතින්දා 10:00 තියෙනවා කියලා. අනේ එදා ඉඳන් දිගටම පවත්වාගෙන යනවා. දැනට රිවිෂන් එක තියෙන්නේ පුතේ ඉරිදා උදේ 8 ඉඳන් 2 වෙනකම්. මෙන්න මේක කොහේ හරි ලියලා තියාගන්න. රිවිෂන් පන්තියේ වැදගත්කම මම කියන්නම් මොකද්ද කියලා. පේපර් ක්ලාස් එකේ වැදගත්කම මම කියන්නම් මොකද්ද කියලා පියවරෙන් පියවරට. පුතේ පේපර් ක්ලාස් එකක්. ඇයි මේ හැමෝම මේ පේපර් ක්ලාස්, රිවිෂන් ක්ලාස්, අර ක්ලාස්, මේ ක්ලාස් කියලා එක එක ක්ලාස් දාන්නේ මොකද? අරමුණක් තියෙන්න ඕන නේද? අරමුණක් තියෙන්න ඕනේ පුතේ. ඇයි අපි පේපර් ක්ලාස් එකක් තියෙන එකේ අරමුණ? පුතේ ඔයාලගේ ෆයිනල් ටාගට් එක වෙන්නේ. ඔයාලට අවසානයේදී ඔයාලට උත්තරයක් ලියන්න හම්බ වෙන්නේ මෙන්න මේ වගේ පේපර් එකකට. මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍රයකට. මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍රයකට පුතේ. මෙන්න මේ වගේ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 50ක් දීලා ඒ වගේම සෙකන්ඩ් පේපර් එකක නම් ප්‍රශ්න 6ක් දීලා ඔයාට කියයි මෙන්න මේවට උත්තර ලියන්න කියලා. එහෙම උත්තර ලියන්න නම් පුතේ එකපාර අපිට ගිහිල්ලා උත්තර ලියන්න බෑ. ඒකට අපිට මොනවද තියෙන්න ඕනද? අපිට ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනි. අපි පේපර් කරලා ප්‍රැක්ටිස් වුණ කෙනෙක්ට තවත් එක් පේපරයක් කියලා කියන්නේ A level පේපර් එක කියලා කියන්නේ තවත් එක පේපර් එකක් විතරයි. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රැක්ටිස් එක තමයි අත්දැකීම තමයි ඔයාව මිනිස්සෙක් කරන්නේ. අන්න ඒකින්ද පේපර් ක්ලාස් එකේ වැදගත්කම වෙන්නේ අපේ මේ පේපර් ක්ලාස් එකේ විශේෂත්වය වෙන්නේ පළවෙනි පාඩමේ ඉඳන් පේපර් ක්ලාස් එකේ විශේෂත්වය වෙන්නේ පළවෙනි පාඩමේ ඉඳන් ඔයාලට A level වල ඉගෙන ගන්න තියෙන 16 වෙනි පාඩම වෙනකන් හැම පාඩමකටම අදාළ MCQ ප්‍රශ්න වගේම කෙටි ප්‍රශ්න අපි මේ පේපර් ක්ලාස් එක ඇතුලේ සම්පූර්ණයෙන් කතා කරනවා. ඒ වගේම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඔයාලා ලව්වා පේපර් ටිකක් ඔන්ලයින් ලියවන්න.
අන්තිම මාස 3 විතර පේපර් 6ක් පේපර් 5ක් විතර අපි ලියන්න ෆුල් පේපර්ස් 5ක් විතර ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒකට මට ඔයාලගේ සහයෝගය ඕනි. නිකන් මට තනියම මේක ලියවන්න බෑ. ඔයාලගේ සහයෝගයත් එක්ක තමයි ඒක කරන්න වෙන්නේ. ඒක නිසා දුවේ පුතේ හොඳට අහගන්න මේ කියන දේවල් හිතේ තියාගන්න. අර සිතුවිල්ලේ දුර වැඩි ඈතකට යවන්න එපා. ඒ සිතුවිල්ලේ දුර විතරක් තියාගෙන මේ වැඩේ මේ විදිහට පටන් ගමු අපි එහෙනම්. හරි. එහෙනම් පුතේ පේපර් ක්ලාස් එකෙන් වෙන්නේ ප්‍රශ්න පත්‍ර පළවෙනි පාඩමේ ඉඳන් අන්තිම පාඩම වෙනකන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමක් තමයි අපේ පේපර් ක්ලාස් එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. හැම දවසකටම අපි ප්‍රශ්න පත්‍රයක් පිළියෙල කරලා තියෙනවා. හැම දවසකටම ප්‍රශ්න පත්‍රයක් පිළියෙල කරලා තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍රය ඔයාලට හම්බ වෙයි. ඒ වගේම රිවිෂන් පන්තිය මුල ඉඳන් පළවෙනි පාඩමේ ඉඳන් අන්තිම පාඩම වෙනකන් රිවිෂන් අහුවෙච්ච නැති පොඩි තියරි කෑලිත් එක්ක පුංචි අර ස්ට්‍රක් වෙන තැන් තියෙනවා. අපි ගේම් එකක් ගහද්දී අපි මිෂන් එකේ යම්කිසි ටාගට් වලට ගහන්න බෑ, අපි ස්ට්‍රක් වෙනවා. අන්න ස්ට්‍රක් වෙන වෙලාවට ඒ දේවලුත් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන විදිහේ රිවිෂන් පන්තියක් මාස 5කින් ඉරිදා උදේ 8 ඉඳන් 2 වෙනකන් තියෙන්නේ. මේ ඉරිදා ගිය ඉරිදා වාගෙන වන්න නෙමෙයි. ඔව් මේ ඉරිදා ගිය ඉරිදා වාගේ වෙන්නේ නැති වෙන්න මේ ඉරිදා ගිය ඉරිදා වාගෙන වන්න උදේ පාන්දරම අපේ පන්තියට එන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. ගිය ඉරිදා ඔයා අර්ථදායි නැති දෙයකට වාගේ ඉරිදා උදෑසන කාලේ යොමු කරා නම් මේ ඉරිදා තියෙනවා මෙන්න අර්ථදායි වැඩක්. ඕනම කෙනෙක්ට පළවෙනි දවසේ රිවිෂන් පන්තිය ෆ්‍රී පුතේ. ඕනම කෙනෙක්ට පළවෙනි දවසේ රිවිෂන් පන්තිය ෆ්‍රී. ඇවිල්ලා බලන්න අපි කරන වැඩ. ඔයාලට තේරෙනවද මේ වැඩේ? මේ ගේම් එක ගහ ගන්න පුළුවන්ද කියන එක බලන්න. පේපර් ක්ලාස් එකේ පුතේ මාස 5 ඉවර වෙනකන් හැමෝටම ෆ්‍රී. ඕන කෙනෙක්ට එන්න පුළුවන් ලංකාවේ ඉන්න. ප්‍රශ්න වෙලා තියෙන්නේ උපරිම එන්න පුළුවන් 99යි. උපරිම එන්න පුළුවන් 99යි. ඒ 99 දෙනාටම ෆ්‍රී. රුපියලක්වත් අය කරන්නේ නැහැ. මේ පේපර් ක්ලාස් එකේ අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා රෑන්කින් පේපර්ස් ටිකක් තියලා රෑන්කින් පේපර් වල 1 2 3 ගන්න ළමයි 3 දෙනාට 1 2 3 ස්ථාන 3ට ටැග්ගක් ඔයාලා ගෙදරටම කුරියර් කරලා එවන්න. පුතේ මේකෙන් මම කිසිම මූල්‍යමය වශයෙන් කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ එකම අරමුණ වෙන්නේ රිවිෂන් පන්තියකට එන්නේ නැති වෙන රිවිෂන් පන්ති වලට යනවා නම් එහෙම යන වෙන තියරි පන්ති වලට යනවා නම් එහෙම යන ඉස්කෝලේ විතරක් යන ළමයි ඉන්නවා නම් එහෙම යන දක්ෂ ළමයි ටිකක් මේ පේපර් ක්ලාස් එක හරහා හදවන්න. ඒතර මොනාහරි දේවල් ටිකක් ඉගෙන ගත්තොත් ඒක ඒ ළමයින්ට හොඳක් වෙයි කියලා හිතලා තමයි පේපර් ක්ලාස් එක කරන්නේ. ඒ වගේම රිවිෂන් පන්තියේ ක්ලාස් ෆීස් එකක් ගන්නවා පුතේ. මොකද නිකන් හැමදේම දෙන සමාජයක් ඇතුලේ නම් මට නිකන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මට සියලු දේවල් නිකන් හම්බ වෙනවා නම් මේ නිබන්ධන ටික මට print කරගන්න මේ නිබන්ධන ටික print කරගන්න මේ ඇතුලේ කොළ print කරගන්න. එතකොට මේ data වලට එතකොට මේ අනිකුත් මූල්‍යමය දේවල් මට වියදම් කරන්න නැතුව මට නිකන් හම්බ වෙනවා නම් පුතේ මට නිකන් පන්තියක් කරන්න පුළුවන්. ඒකින්ද paper class එක 100% free. හරිනේ? ලංකාවටම 100% free. නමුත් පුතේ රිවිෂන් පන්තියට මම අය කිරීමක් කරනවා. ඒ කීයක්ද ක්ලාස් ෆීස් එක කියන එක අද 10:00 වෙද්දි මම ඔයාලගේ රිවිෂන් ගෲප් එකට සහ පේපර් ක්ලාස් ගෲප් එකට දාන්නම්. ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් රිවිෂන් පන්තියට එන්න. පළවෙනි දවසේ කොහොමත් ඇවිල්ලා බලන්න. ඔයාලට තේරෙයි යම් කිසි දෙයක් මේ පන්තිය අතරම වැදගත් පන්තියක්ද නැද්ද කියන එක. ඔයාලට මේ මාස 5න් මේ ගේම් එක ගහ ගන්න පුළුවන් වෙන පන්තියක්ද නැද්ද කියන එක ඔයාලට පළවෙනි දවසේම තේරෙයි. ඒක නිසා පුතේ ඒ කරුණු ටිකත් හිතේ තියාගෙන 8:42යි වෙලාව අපි 8:45ට අපේ ප්‍රශ්න පත්‍ර පන්තියේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම ආරම්භ කරමු. එනම් පුතේ ආයෙත් මතක තියාගන්න පේපර් ක්ලාස් එක තියෙන්නේ උදේ බ්‍රහස්පතින්දා උදේ 8 ඉඳන් 10 වෙනකන් 100%ක් ලංකාවේ ඉන්න ඕනම ළමයෙක්ට ෆ්‍රී. මෙන්න මේ පේපර් ක්ලාස් එකේ වීඩියෝ එක හැම දවසකම බ්‍රහස්පතින්දා හවස් වෙද්දී මගේ YouTube channel එක accounting මధుර කරුණාරත්න කියන YouTube channel එකට අප්ලෝඩ් වෙනවා. රිවිෂන් ක්ලාස් එක තියෙන්නේ පුතේ ඉරිදා උදේ 8 ඉඳන් 2 වෙනකන්. මේකේ රෙකෝඩින් පුතේ මම පිටට දෙන්නේ නැහැ. මොකද ඒක රිවිෂන් පන්තියට එන ළමයින්ට විතරක් මම ඩිසයින් කරපු දෙයක්. ඒ ළමයින්ට විතරක් දෙන දෙයක්. ඒක නිසා
ඔයාලට රිවිෂන් ක්ලාස් එකේ රෙකෝඩින් එකක් එහෙම බලා ගන්න ඕන නම් රිවිෂන් ක්ලාස් එකට එන්න වෙනවා පුතේ. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඒ වගේම අපි දවස් දෙකක් තුනක් කරලා ඉවර වෙලා බ්‍රහස්පතින්දා උදේ 10:00 ඉඳන් 1:00 වෙනකන් අපි රිවිෂන් ක්ලාස් එක මේ විදිහට පවත්වාගෙන යනවා. ඔයාලා A level ලියන්නේ ඔක්තෝබර්ද? ඔක්තෝබර් වෙනකන් මේ රිවිෂන් පන්තිය ඒ විදිහටම ඔන්ලයින් පවත්වාගෙන යනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව. ඒකට සාක්ෂි තියෙනවා පුතේ. මගේ තියරි පන්තියේ ළමයි මේක ඇතුලේ ළමයි කීප දෙනෙක් තියරි පන්තියට ආපු තියරි පන්තිරේ එන ළමයි ඒගොල්ලෝ දන්නවා අපි කොහොමද පන්ති කරන්නේ පන්තිය පටන් ගත්තේ 2021 ළමයි 22 ළමයින්ගේ ඒ ළමයින්ගේ ආශිර්වාදෙත් එක්ක තමයි අද මේ විදිහට අපි තැනක මේ විදිහට මෙහෙම පන්තියක් කරගෙන යන්නේ. ඉතින් ඒ ළමයිගෙන් අහලා බලන්න අපේ පන්ති ගැන අහන්න ඕනේ නැහැ කියලා හිතනවනම් ඇවිල්ලා බලන්න අපේ පන්ති ගැන. අපි එහෙනම් අපේ වැඩේ මේ විදිහට පටන් ගමු. පුතේ ඔයාලගේ A level paper එකේ ඔයාලට A level papers දෙකක් හම්බ වෙනවා පුතේ. පළවෙනි paper එක අපි කියන්නේ සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න පත්‍රය කියලා. කෙටි ප්‍රශ්න පත්‍රය කියලා. මෙන්න මේ කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා ඔයාලට හම්බ වෙනවා පැය දෙකක කාලයක්. කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා ඔයාලට හම්බ වෙනවා පැය දෙකක කාලයක්. මේක ඇතුලේ තියෙනවා පුතේ ඉරි ගහන්න අපි කියනවා බහුවර්ණ. බහුවර්ණ 30ක්. ඒ වගේම මේක ඇතුලේ තියෙනවා පුතේ කෙටි පිළිතුරු සැපයීම්. කෙටි පිළිතුරු සැපයීම් 20ක්. හරිනේ? ඔයාලගේ accounting first paper එක මේ තියෙන්නේ accounting first paper එක. පැය දෙකයි බහුවර්ණ 30යි කෙටි පිළිතුරු 20යි. පළවෙනි paper එක. පැය දෙකයි හම්බ වෙන්නේ. accounting දෙවෙනි paper එක පුතේ. දෙවෙනි paper එකට ඔයාලට හම්බ වෙනවා පැය 3ක්. මේ පැය 3ට ඔයාලට දෙනවා ප්‍රශ්න 6ක්. මෙන්න මේ ප්‍රශ්න 6න් ඔයා තෝරගන්න ඕන ප්‍රශ්න 5ක්. මේ පැය 3 ඇතුලේ ඔයාලට දෙනවා ප්‍රශ්න 6ක්. මේ ප්‍රශ්න 6න් ඔයා ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕන. එක ප්‍රශ්නයකට ලකුණු 40 ගානේ ලකුණු 200ක් මෙතන හම්බ වෙනවා ඔයාට. බහුවර්ණ ප්‍රශ්නයකටත් ලකුණු 4 ගානේ කෙටි පිළිතුරු සපයන ප්‍රශ්නයකටත් ලකුණු 4 ගානේ ලකුණු 120ක් ලකුණු 80ක් ලකුණු 200යි මෙතන 120යි මෙතන 80යි මෙතන 200යි ඔක්කොම ලකුණු 400න් තමයි පුතේ ඔයාලට ලකුණු හම්බ වෙන්නේ. මෙන්න මේ 400 ආපහු 4ට බෙදලා ඔයාලගේ A level paper එකේ මෙන්න මෙහෙම 100ට කීයක්ද කියන එක ලකුණු කරලා දෙනවා. පුතේ ඔයා ඒකක් ගන්න ඕන නම් මෙතනින් 75කට වඩා වැඩි අගයක් ගන්නට ඕන. අවම වශයෙන් 75ක් ගන්න ඕන. 75ක් 80ක් 85ක් 90ක් 95ක් 100ක් දක්වා යන්න පුළුවන්. 100ක ඒකක් accounting වලට ගන්නවා කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. මහා ලොකු දෙයක් නෙමෙයි පුතේ. 95ක 90ක එකක් ගන්නවා කියන එක එහෙම මහා ලොකු දෙයක් නෙමෙයි. හරියට මේ වැඩ ටික හරියට කරගෙන ගියා නම් පිළිවෙලට කරගෙන ගියා නම් හරි නේද? ඒක මේ මම පුරාජේරු දොඩවනවත් මම මේ ඔයාලව මේ අතිශයෝක්තියක් කියවනව නෙමෙයි. ඇත්තක්. ගිනුම් කරන කියන විෂය පුතේ ලේසි. මේ අපේ මිනිස්සු තමයි මේ අපේ මිනිස්සු. අපේ මිනිස්සු කියන්නේ උඹලා අපි කට්ටිය. අපි තමයි මේක අමාරුවේ දාගෙන තියෙන්නේ. ගිනුම් කරන්නේ කියන්නේ එහෙම අමාරු විෂයක් නෙමෙයි. ගිනුම් කරන්නේ කියන්නේ පුතේ තොරතුරු සපයන විෂයක් නේ. ගිනුම් කරන්නේ කියන්නේ මොකද්ද? ගිනුම් කරන්නේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ ව්‍යාපාරය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් ඉන්නවා. අයිතිකාරයෝ, කළමනාකරෝ, සේවකයෝ, ගණදනුකරෝ, තරඟකරෝ, රාජ්‍යය. අන්නේ මිනිස්සුන්ට අපේ ව්‍යාපාරය ගැන තොරතුරු සපයන්නේ ගිනුම් කරන්නේ. තොරතුරු සපයන එක අමාරුනොත් එම අවුල්නේ. තොරතුරු සපයන්නේ අපි නම්
අපි නිකන් අමාරුනොත් එහෙම අපි සපේන තොරතුරු අමාරු නම් අර මිනිස්සු නන්නත්තර වෙනවනේ. ඒක නම් ගිණුම්කරණය කියන්නේ ඒව අමාරු විශයක් නෙමෙයි. ඔළුවේ තියනවා නම් ගලවල විසික් කරන්න දැන්. ඔළුවේ තියනවා නම් ගිණුම්කරණය කියන්නේ අමාරු විශයක්. සමාගම් ගානක් වෙනවා, අවුල් ගානක් වෙනවා, පොදු කාර්ය ගානක් වෙනවා, ආන්තිකප්‍රය ගානක් වෙනවා, ආයෝජන තීරණ ගානක් වෙනවා, අනුපාත ගානක් වෙනවා. ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, ලාභ අරමුණක සංවිධාන, බැංකු සැසඳුම්, ගිණුම් කරන සමීකරණ එනවා පුතේ ගණන්. ඒත් අමාරු නෑ. ඔයාලා හිතන තරම් මේ ගිණුම් කරන කියන එක එහෙම අමාරු දෙයක් නෙමෙයි. ඒක හරියට ඔළුවට දාගත්තොත් ඒක පොඩි පොඩි පොයින්ට් තියෙනවා. පොඩි පොඩි ට්‍රික්ස් තියෙනවා පුතේ. ගේම් එකේ පොඩි පොඩි ට්‍රික්ස් තියෙනවා. පොඩි පොඩි ටෙක්නික් තියෙනවා. අන්න ඒ ටික හරියට ඔළුවට දාගත්තොත්, ඒ ටික හරියට ගස්සගත්තොත් මේ පේපර් එක පැය 5 පේපර් එක පැය 4:00මාරෙන් පැය 4යි විනාඩි 45න් ලියනවා කියන එක මහා ලොකු ගින්නක් නෙමෙයි. හරිද? අන්න ඒක නිසා හරියට වැඩ කරන්න දෙන්න. හරියට වැඩ කරන්න. පිළිවෙලට වැඩ කරන්න. ටාගට් එකක් තියාගන්න. මේ ටාගට් එක අවසානයේ ඔයා මෙන්න මේ ගේම් එක ගහලා නතර වෙනවා කියලා. ඒක නම් මාස 5ක් කියන්නේ හොඳටම ඇති මේ කාලය. මෙන්න මේ කියන A level paper එකේ මෙන්න මේ තියෙන ටාගට්ස් ටික කවර් කරගන්න ඔයාට. ඒක නිසා පුතේ හැමෝම ඔළුවේ තියාගන්න. තමන් මේ ගේම් එක ගහනවා. මේ ගේම් එක ගහන්න පුළුවන්. මේ ගහන්න බැරි ගේම් එකක් නෙවෙයි. මේ ගේම් එක ගහපු මිනිස්සු ඉන්නවා. ගහපු එක මිනිහෙක් තමයි මේ විදිහට ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා මේ කතා කරන්නේ. ඒකින්ද ඔයාට මේ ගේම් එක ගහන්න බැරි වෙන්නේ නෑ. ඒක නිසා මේ දේවල් ඔළුවේ තියාගෙන අපි යන් අපේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2021 අගෝස්තු පහත කුමන ප්‍රකාශයක් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? එන්න පුතේ ඔයාලගේ පේපර් ක්ලාස් එකේ මම මෙතන ස්ක්‍රීන් ෂෙයා එකක් දාන්නම් පේපර් එක. හරි. හරි එන්න පුතේ. ප්‍රශ්න පත්‍ර අංක 1 පළවෙනි ප්‍රශ්නය. පහත කුමන ප්‍රකාශයෙන් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? පුතේ අපිට තියෙන්න පුළුවන් අරමුණු. ඔයාලට අරමුණු තියෙනවද? ඔබට අරමුණු තියෙනවද? පුතේ මයික් ඕෆ් කරගන්න අනිත් කට්ටිය හැමෝම මයික් ඕෆ් කරගන්න. ශබ්ද බද්ද ඇහෙන්න තියන්න එපා. මේ පන්තිය ඇතුලේ විනයක් තියෙනවා. හරිනේ? අනිත් එක තමයි කිසිම අවස්ථාවකදී හරිනේ? කිසිම අවස්ථාවක මට ආරංචි වුණොත් එහෙම මේ පන්තියේ ළමෙක් අනවශ්‍ය විදිහට කාට හරි ළමයින්ට කරදර කරනවා කියලා ගෲප් එකේ හරි මම ඒ ළමයා කෙලින්ම අයින් කරනවා පුතේ හොඳේ. කෙලින්ම ගෲප් එකෙන් අයින් කරනවා. ආයේ හෙවිල්ලක් බෙලිල්ලක් මුකුත් කරන්නේ නැතුව අයින් කරනවා. අනේ ඒ වගේ රූල්ස් තියෙනවා. ඒවට අනුව ඉන්න පුළුවන් නම් විතරක් ඉන්න ගෲප් එකේ නැත්තම් යන්න පුළුවන් ගෲප් එකෙන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෲප් දෙකක් තියෙනවා. දෙකෙන් ඕන එකකින් යන්න පුළුවන්. අනවශ්‍ය විදිහට කරදර කරන්න එහෙම ආරංචි වෙන්න ඉඩ තියන්න එපා. හරිනේ? එහෙම සිදුවීමක් මට තාම ආරංචි උනේ නැහැ. මගේ ගිය පාර පන්තියේ හැම දෙයක් සිදුවීමක් වෙලා මම ඒ ළමයාව අයින් කරා ඇත්තටම. මට ඒ වගේ බූරුවෝ ඒ වගේ මෝඩයෝ තියාගෙන මේ ගමන යන්න ඕනේ නැහැ. හරිනේ? මට ඕනි වැඩ කරන සෙට් එකක්. වැඩ කරන්න පුළුවන් සෙට් එකක්. දක්ෂ වුන් ඕනේ නැහැ මට. හරිද? දක්ෂ අදක්ෂ කියලා જાති දෙකක් නැහැ පුතේ මේ ලෝකේ. මේ ලෝකේ ඉන්නේ වැඩ කරන්න උණ තියෙන ඌේ වැඩ කරන්න උණ නැති ඌේ. මට ඕනි වැඩ කරන්න උණ තියෙන ඌ විතරයි. උන්ට පුළුවන් වුණත් බැරි වුණත් මම ඒක හදලා දෙනවා. වැඩ කරන්න බැරි වැඩ කරන්න උනන්දුවක් නැති ඌ උණක් නෑ උන්ට. අනේ මන් දන්නේ ඉතින් මේක කරනවද නැද්ද කියලා තමයි තාම කල්පනා කරන්නේ. අනේ මන් දන්නේ මට බෑත් වගේ. එහෙම බෑ පුතේ. නිකන් නිකන් නේද? එහෙම බෑ. ඒ කියන උණ තියෙන්න ඕනේ, ඇඟේ තියෙන්න ඕනේ මේ දේ. ඇඟේ තියෙන මිනිස්සුන්ට. ඔන්න මගේ පන්තිය. හරියට. පුතේ අරමුණු තියෙනවා අපිට. මොනවාද තියෙන්නේ අපිට? අරමුණු තියෙනවා. අපිට අරමුණු තියෙනවා වගේම පුතේ ගිණුම්කරණයටත් තියෙනවා පුතේ අරමුණු. කාටද තියෙන්නේ? ගිණුම්කරණයට තියෙනවා මොනවාද? අරමුණු. හොඳට මතක තියාගන්න. අපි රිවිෂන් පන්තියේ සම්පූර්ණයෙන් මේ ගිණුම්කරණේ අරමුණු ප්‍රධාන අරමුණ මොකක්ද? අනෙකුත් අරමුණු මොනවාද? ඒ සියලු දේවල් අපි කතා කරනවා.
හරිනේ පේපර් ක්ලාස් එකකදී අපි තියරි කතා කර ඉන්නේ නැහැ පේපර් එකට අදාළ උත්තරේ හොයාගන්න එක විතරයි කරන්නේ පුතේ ගිණුම්කරණයේ අරමුණු අතරින් ගිණුම්කරණයට තියෙනවා පුතේ ප්‍රධාන අරමුණක් ගිණුම්කරණයට තියෙනවා මොකක්ද ප්‍රධාන අරමුණක් හොඳට මතක තියාගන්න ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණු වෙන්නේ පුතේ ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ අපි ගිණුම්කරණයේ මගින් තොරතුරු සැපීම තමයි පුතේ කරන්නේ අපි ගිණුම්කරණයේ මගින් මොකද්ද කරන්නේ තොරතුරු සැපීම කාගේද තොරතුරු සැපයන්නේ ගිණුම්කරණයේ මගින් කිසියම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කාටද තොරතුරු සැපයන්නේ අපි ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවෙන් පසුවන පාර්ශවයන්ට එහෙනම් අපිට ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ නිර්වචනයක් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර ඒකකයක් සම්බන්ධයෙන් එහෙම නැත්නම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මොනා කරන්නද තීරණ ගැනීමට අවශ්‍ය මොනවාද තොරතුරු සැපයීම තොරතුරු සැපයීම තමයි පුතේ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ එහෙනම් උනන්දුවක් දක්වන පාර්ශවයන් කියලා කියන්නේ අපි කියනවා මේ මිනිස්සුන්ට ඇල්මැති පාර්ශව කියලා ඇල්මැති පාර්ශව එහෙනම් කිසියම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන එහෙම නැත්නම් ඇල්මක් දක්වන ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම තමයි ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එහෙනම් මේකට උත්තරේ විදිහට ගන්න වෙන්නේ පහත කුමන ප්‍රකාශයෙන් ආයතනයක ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරනු ලබයිද? මම පොතේ උත්තර පැහැදිලි කර යන්නේ නැහැ. උත්තරේ මට පේන්න තියෙනවා ආයතනයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු sannivedanaya කිරීම එහෙම නැත්නම් තොරතුරු සැපීම තමයි පුතේ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එහෙනම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ ආයතනයක් සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාර්ශවයන්ට එහෙම නැත්නම් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපීම. පුතේ අපි සිංගර් එක නම් සිංගර් එක පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව ඉන්නවා. සිංගර් එකේ අයිතිකාර මහත්තයා ඉන්නවා. කොටස්කරුවෝ තව ඉන්නවා අතිවිශාල ප්‍රමාණයක්. අන්න අයිතිකරුවන්ට සිංගර් එකේ මැනේජර්ස්ලා ඉන්නවා කළමනාකරුවෝ සිංගර් එකේ සේවකයෝ ඉන්නවා සිංගර් එකේ ගනුදෙනුකරුවෝ ඉන්නවා රජය පැත්තකින් බලන් ඉන්නවා ආදායම් බද් දෙපාර්තමේන්තුව තව පැත්තකින් බලන් ඉන්නවා මෙන්න මේ කියන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න ඕනේ නවා පුතේ අයිතිකාරයින්ට අයිතිකාරයෝ බලන් ඉන්නවා ගිණුම්කරණයේ හරි තොරතුරක් සපයයි අපේ ආයතනය ගැන අපි තවදුරටත් ආයෝජනය කරනවාද තියෙන ආයෝජන ටිකත් අයින් කරගන්නවාද කියලා එහෙම බලන්න නම් කවුද ගිණුම්කරණය මගින් මොනා කරන්න ඕනද තොරතුරු සපයන්න ඕනේ කාටද ඇල්මැති පාර්ශවයන්ට මොනා කරන්නද තීරණ ගන්න පැහැදිලි වෙන තමයි අංක 2 පහත දැක්කන ප්‍රකාශන පිළිබඳ අවධානය යොමු කරන්න ළමයි ඉරියන් දින්න එපා මේකේ ඉරියන් දින්න එපා කවුරුත් පහත දැක්කන ප්‍රකාශන සම්බන්ධව අවධානය යොමු කරන්න ඇල්මක් දක්වන පාර්ශවයන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කිරීම මූල්‍ය ගිණුම්කරණයේ මූලික කාර්යයයි. ඔන්න යාලා කියනවා ඇල්මක් දක්වන පාර්ශවයන් කියන උනන්දුවක් දක්වන පාර්ශවයන්ට භාවිතය සඳහා ඒගොල්ලන්ගේ පාවිච්චිය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා. මොකද්ද මේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා කියන්නේ? මෙන්න මේක චුට්ටක් අහගන්න. පුතේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා සහ විශේෂිත පරමාර්ථ මූල්‍ය වාර්තා කියලා මූල්‍ය වාර්තා කොටස් දෙකක් තියෙනවා. හරිනේ? මේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ පුතේ මූල්‍ය ගිණුම්කරණය මගින්. ඔයාලා අපි හදන ලාභ ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ගිණුම්කරණ ප්‍රතිපත්ති හා සටහන් අන්නේ කියන දේවල් වලට තමයි අපි මොනවා කියන්නේ? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කියලා කියන්නේ. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ ඇත්තටම අපි පිළියෙල කරන්නේ මොනවා කරන්නද? ප්‍රසිද්ධ කරන්න. අයිතිකාරයන්ට පේන්න, කළමනාකරුවන්ට පේන්න, සේවකයන්ට පේන්න, ගනුදෙනුකරුවන්ට පේන්න, සමස්ත මහජනතාවටම පේන්න අපි ප්‍රසිද්ධ කිරීම සඳහා තමයි පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ. එහෙනම් මොන ගිණුම්කරණයෙන්ද පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ? මූල්‍ය ගිණුම්කරණය මගින්.
ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු sannivedanaya කිරීම ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණයි. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු sannivedanaya කිරීම ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණයි. උත්තරේ හරි. එහෙනම් B හරි. විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ හොඳට අහගන්න. පුතේ විශේෂිත පරමාර්ථයක් කියලා කියන්නේ ස්පෙෂල් මොකක් හරි දෙයක්. විශේෂ දෙයක්. ඒක පොදු නෑ. ඒක පොදු නෑ විශේෂයි. හොඳට මතක තියාගන්න. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ හදන්නේ කාට වෙනුවෙන්ද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ හදන්නේ සාමාන්‍යයෙන් නම් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ හදන්නේ ව්‍යාපාරේ බාහිර පාර්ශවය. අයිතිකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, තරගකරුවෝ, රජය, ආදායම් බදු දෙපාර්තමේන්තුව වගේ කට්ටියට. ඒගොල්ලන්ට තීරණ ගන්න තමයි තොරතුරු සපයන්නේ. හොඳට මතක තියාගන්න පුතේ කිසියම් සීමා සහිත පොදු සමාගමක පොදු සමාගමක අභ්‍යන්තර පාර්ශව ඉන්නේ එකයි ඉන්නේ. මොකද අභ්‍යන්තර පාර්ශව ඉන්නේ එකයි. කවුද? කළමනාකරුවෝ විතරයි. අධ්‍යක්ෂක මණ්ඩලයේවත් කළමනාකරුවෝ විතරයි. පාර්ශවයන් එකයි. හොඳේ පාර්ශවයන් එකයි. එහෙනම් විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ මෙන්න මේ කියන කළමනාකරුවන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන්න. කළමනාකරුවෝ තීරණ ගන්නේ මොනවා දිහා බලලාද? මේවා දිහාත් බලනවා. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ දිහාත් බලනවා. නමුත් කළමනාකරුවන්ට තමයි විශේෂයෙන්ම පිළියෙල කරන්නේ විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. එහෙනම් අංක 1 තියෙනවා A තියෙනවා ඇල්මක් දක්වන පාර්ශවයන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණයි. උත්තරේ හරි. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු sannivedanaya කිරීම ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණයි. ඒත් උත්තරේ හරි. විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන බාහිර පාර්ශවයන්ගේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සපයයි. පුතේ විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ බාහිර පාර්ශවයන්ට තීරණ ගන්නද? අභ්‍යන්තර පාර්ශවයන්ට තීරණ ගන්නද? කාට තීරණ ගන්නද? අභ්‍යන්තර පාර්ශවයන් කළමනාකරුවන් හෙවත් අධ්‍යක්ෂක මණ්ඩලයට තීරණ ගන්න තමයි මොන පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ? විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. එහෙනම් උත්තරේ A සහ B පමණි. උත්තරේ අංක 4. ගිණුම් කරන ක්‍රියාවලිය. ගිණුම් කරන ක්‍රියාවලිය තුල පහත පියවර සිදුවන අනුපිළිවෙල වන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය තුල පහත පියවර සිදුවන අනුපිළිවෙල වන්නේ. පුතේ ගිණුම්කරණය කියන්නේ තනි ක්‍රියාවක් නෙමෙයි. කනවා කියලා කිව්වට පස්සේ තනි ක්‍රියාවක්. බොනවා, නානවා, බෝඩ් එක මකනවා, බෝඩ් එකේ ලියනවා, උඩ පනිනවා, දුවනවා, පනිනවා. ඒ ක්‍රියාවක් පුතේ. නමුත් ගිණුම්කරණය කියන්නේ එහෙම තනි ක්‍රියාවක් නෙමෙයි. ක්‍රියාවන්ගේ එකතුවක්. ගිණුම්කරණය කියන්නේ මොකක්ද එහෙනම්? තනි ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවන්ගේ එකතුවක්. එහෙනම් දුවනවා ඇති, පනිනවා ඇති, පීනනවා ඇති, ගොඩ එනවා ඇති, ආය පනිනවා ඇති. අන්න ඒ වගේ ක්‍රියාවන්ගේ එකතුවක් පුතේ. හරි නේද? ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවන්ගේ එකතුවක්. මේක මම මහා ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද මෙතන ඉන්න දෙනා මෙතන ඉන්න කට්ටිය දන්නවා මේ කතන්දරේ. මේ විස්තරය දන්නවා. ඒකින්ද අපි කතා කරගෙන යන්නේ. ගිණුම් කරන ක්‍රියාවලිය තුළ පහත පියවර සිදුවන අනුපිළිවෙලින් කොහොමද කියලා අහනවා. පුතේ ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඉස්සෙල්ලම පුතේ ව්‍යාපාරයක ගනුදෙනු සිද්ධ වෙන්න ඕනි. මොනවාද ඉස්සෙල්ලම වෙන්න ඕනි? ගනුදෙනුවක් වෙන්න ඕනි. මෙන්න මේ ගනුදෙනුව වුණා කියලා සාක්ෂි සපයන්න ලියවිල්ලක් අපි ගාව තියෙනවා. බස් එකක ගියා නම් පුතේ බස් එකට ටිකට් එකක් කඩන්න ඕනේ. CTB බස් එකක ගියා නම් විතරයි ටිකට් හම්බෙන්නේ. බස් එකක ගියා නම් පුතේ බස් එකෙන් අපිට බස් එකේ ගියා කියලා අපි බස් එකත් එක්ක ගනුදෙනුවක් කරා. අපි කඩයක් එක්ක ගනුදෙනුවක් කරා කියලා සාක්ෂි සපයන්න පුළුවන් වෙන ලියවිල්ලක් තියෙනවා. අපි ඒවට කියනවා මූලාශ්‍ර ලේඛන කියලා. මූලාශ්‍ර ලේඛන කියලා. මේ මූලාශ්‍ර ලේඛන ටික එකතු කරගෙන පුතේ අපි ගිහිල්ලා විධිමත් විදිහට ඔහේ ආවට ගියාට නෙමෙයි විධිමත් විදිහට පොත්පත්තියක සටහන් කරනවා. අපි ඒවට කියනවා
මූලික පොත් කියලා. මෙන්න මේ මූලික පොත්වල සටහන් කරපු ඒවා ගනුදෙනු මූලික පොත් ටික අපි අපේ ව්‍යාපාරේ ලෙජරේට පිටපත් කරනවා. ඊට පස්සේ ලෙජරේ ඇතුලේ ගහනවා පුතේ අපි ලෙජර් ගිණුම්. ලෙජර් ගිණුම්. ඊට පස්සේ මෙන්න මේ කියන ලෙජර් ගිණුම් ටික තුලනය කරලා අපි හදනවා ශේෂ පරීක්ෂුමක්. මේ ශේෂ පරීක්ෂුම දිහායි බලාගෙන අදාළ ගැළපෙළි සටහන්, වැරදි නිවැරදි කිරීමේ සටහන්, පියවීමේ සටහන් පාවිච්චි කරලා අපි අපේ ව්‍යාපාරයේ අවසාන මූල්‍ය ප්‍රතිඵලය මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරනවා. ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන්. මෙන්න ගිණුම් කරන ක්‍රියාවලිය. ගනුදෙනු සිද්ධ වෙන්න ඕනි පුතේ. ගනුදෙනු සිද්ධ වුණාට මදි ඒ ගනුදෙනුව සිද්ධ වුණා කියලා සාක්ෂි සපයන ලියවිලි අපි ගාව තියෙන්න ඕනි. අපි ඒවට කියනවා මූලාශ්‍ර ලේඛන කියලා. මූලාශ්‍ර ලේඛන ටික දිහා බලාගෙන මූලික සටහන් පොත්වල සටහන් කරනවා. මූලික සටහන් පොත් ලෙජරට පිටපත් කරලා ලෙජර් ගිණුම් පිළියෙල කරනවා. ලෙජර් ගිණුම් ටික ශේෂ කරලා ශේෂ පරීක්ෂුමක් ගහලා අදාළ ගැළපෙළි සටහන්, වැරදි නිවැරදි කිරීමේ සටහන්, අනිකුත් සටහන් ටික පාවිච්චි කරලා දාලා ගලපලා අපි අපේ මූල්‍ය ප්‍රකාශ ටික පිළිවෙල. එහෙනම් ගිණුම් කරන ක්‍රියාවලියේ පියවරයන් ටික බලාගෙන යන්න. අංක 1 තමයි පුතේ. ගනුදෙනු සඳහා මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම. මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම. ඊළඟට මොකක්ද වෙන්න ඕනි? මූලික සටහන් පොත්වල සටහන් කරන්න ඕනේ. එහෙනම් අංක 2 B, මේක B, මේක C. ඊට පස්සේ ජර්නල් සටහන් ලෙජරේට පිටපත් කරන්න ඕනේ. ජර්නල් සටහන් ලෙජරේට පිටපත් කිරීම BCE. ඊළඟ එක ලෙජර් ගිණුම් තුලනය කිරීම. ලෙජර් ගිණුම් තුලනය කිරීම A. ඊළඟට ශේෂ පරීක්ෂම පිළියෙල කිරීම D. BCEAD. BCEAD පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. ගිණුම් කරන ක්‍රියාවලිය පියවර. මේක මේ පළවෙනි පාඩමට අදාළම දෙයක් නෙමෙයි. පළවෙනි පාඩමේ අපි කතා කරනවා ගිණුම් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. නමුත් අපි විශේෂයෙන් කතා කරන්නේ මේක හතරවෙනි පාඩමේ මූලික සටහන් පොත් පාඩමේ තමයි සම්පූර්ණයෙන්ම ගිණුම් කරන ක්‍රියාවලිය හැසිරීම කතා කරන්නේ. හරි. ගාණක් තියෙනවා පුතේ. හදමුද? ගාණක් තියෙනවා හදමුද? විනාඩි 3ක් දෙන්නම් ගාණ හදන්න පටන් ගන්න. විනාඩි 3ක් දෙන්නම් ගාණ හදන්න පටන් ගන්න. හැමෝම ගාන හදන්න පටන් ගන්න. තනියම හදන්න ඕනි. ෂෙයා කරගන්න බෑ. හදන්න පටන් ගන්න.
හතරවෙනි ගාන හදලා ඉවර කට්ටිය පස්වෙනි ගානයි හයවෙනි ගානයි හත්වෙනි ගානයි පටන් ගන්න. හතරවෙනි ගාන හදලා ඉවර කට්ටිය 5 6 7 ගණන් තුන හදන්න පටන් ගන්න. විනාඩි 5ක් දෙන්න. හරි. හැමෝම එන්න. හැමෝම එන්න. හදපු කට්ටිය හදපු නැති කට්ටිය හැමෝම එන්න. මොකද පුතේ කියන්නේ ගානේ? ප්‍රශ්න අංක 3 4. ප්‍රශ්න අංක 4 කියනවා තනි පුද්ගල ව්‍යාපාරයක වෙළඳ ණයගැතියෙකුගේ ණය විය යුතු රුපියල් ලක්ෂ 2ක ශේෂයක් පියවීම සඳහා අදාළ ණයගැතියා ව්‍යාපාරයේ අයිතිකරුට ඍජුවම මුදල් ගෙවන ලදී. මෙම මුදල අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා ලදී. අදාළ ණයගැතියා නියමිත කාලයට පෙර මුදල් පියවීම නිසා ඔහුට රුපියල් 10000ක වට්ටමක් වෙන ලදී. මෙන්න මේකයි පුතේ වෙලා තියෙන්නේ. අපෙන්
බාණ්ඩ ණයට ගත්ත මිනිස්සෙක් ඉන්නවා. අපි එයාට කියනවා මොකා කියලාද? ණය ගැතිය කියලා. ඒ යකා පාරේදී හම්බ වෙනවා මට අපිට. පුතේ හැම වෙලාවෙම ව්‍යාපාරයේ අයිතිකාරය අපි කියලා හිතා ගන්න. අපේ ව්‍යාපාරය කියලා හිතා ගන්න. අපේ දේවල් කරද්දී අපි පරිස්සමෙන් කරනව නේද? අපේ දෙයක් කරද්දී අපි පරිස්සමට කරනව නේද ඒක? අපේ නිසා අපේ බයිසිකලයක් පදිද්දී අපි පරිස්සමෙන් පදිනවා. අපේ ගමනක් යද්දී අපි පරිස්සමෙන් යනවා. අපේ සෙන්ට් එකෙන් අපි පොඩ්ඩක් ගහ ගන්නකොට අපි පරිස්සමෙන් ගන්නවා. හැම වෙලාවෙම හිතන්න පුතේ ව්‍යාපාරය කියන්නේ අපේ ව්‍යාපාරය කියලා. මේ තනි පුද්ගල ව්‍යාපාරය කාගේද? අපේ ව්‍යාපාරය. ඒක බුලත් පිට බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඒක මහා පරිමාණ ලොකු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපාරය අපේ කියලා හිතාගන්න. අපේ කියලා මගේ ව්‍යාපාරය අපේ ව්‍යාපාරය කියලා හිතුවට පස්සේ ඔටෝ ගාන හැදෙනවා පුතේ. ප්‍රැක්ටිකල් accounting. accounting කියන්නේ පාඩම් කරලා ගොඩ දාන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. කටපාඩම් කරලා තියරි විතරක් දැනගත්ත කියලා ගොඩ දාන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේ පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සුන්ට විතරයි මේ සබ්ජෙක්ට් එක ගොඩ දාන්න පුළුවන්. ප්‍රැක්ටිකල් පුතේ ජීවිතේට මාර ආදර්ශ ටිකක් දෙන්නේ මේ ගිණුම් කරන්නේ කියන විෂය. හරිද? මාර ප්‍රැක්ටිකල්. ප්‍රැක්ටිකල් accounting. හරිනේ නිකන් තියරි ගොඩ ගහන accounting නෙමෙයි. ප්‍රැක්ටිකල්. අපි බලමු ප්‍රැක්ටිකල් විදියට කොහොමද මේක විසඳන්නේ කියලා. තනි පුද්ගල ව්‍යාපාරයක් තියෙනවා මට ඔයාට. මගෙන් බාණ්ඩ ණයට ගත්ත කට්ටිය. අපේ ව්‍යාපාරයෙන් බාණ්ඩ ණයට ගත්ත මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට අපි කියන අපේ ව්‍යාපාරේ ණය ගැතියෝ කියලා. ඔන්න ඔය ණය ගැතියේ අතර පාර මැදදී හම්බ වෙනවා මට. හම්බුණාට පස්සේ ඒ මිනිස්සයා මට දෙන්න තියෙන ලක්ෂ දෙකක්. එයාගෙන් මට ලක්ෂ කීයක් එන්න ඕනද? ලක්ෂ දෙකක් එන්න ඕනේ. ලක්ෂ දෙකක් එන්න ඕනේ මේ මිනිස්සයාගෙන්. ඒ මිනිස්සයා පාරදී හම්බෙලා කියනවා මං ඔයාට අර බාණ්ඩ ටිකක් ණයට ගත්තනේ ඔයාලගේ ව්‍යාපාරේ. මං ඒ ණය ටික දැන් දෙන්නම් කියනවා. මං කියනවා හා හොඳයි. ඊට පස්සේ අර මිනිස්සයා ලක්ෂ දෙක කෙලින්ම මට දෙනවා. ව්‍යාපාරයේ අයිතිකාරයට ලක්ෂ දෙක කෙලින්ම දෙනවා. හරිනම් මේ මිනිස්සයා මොනා කරන්න ඕනද? මේ සල්ලි ටික ගිහිල්ලා ව්‍යාපාරේ ලාච්චුවට දාන්න ඕන. හරිනම් මේ මිනිස්සයා ගිහිල්ලා මේ ව්‍යාපාරයේ බාණ්ඩ ණයට විකුණුමකට අදාළව සල්ලි හම්බෙන්නේ. ව්‍යාපාරයේ ණයට විකුණපු එකට අදාළව ව්‍යාපාරයට සල්ලි ටිකක් හම්බෙන්නේ. කාටද දෙන්නේ? අයිතිකාරයට දෙන්නේ. අයිතිකාරයා හරිනම් සාක්කුවේ දාගත්ත සල්ලි ටික අරන් ගිහලා ලාච්චුවට දාන්න ඕනේ. එහෙම දාන්නේ නැල්ලු මේ යකා. බලන්න මේ යකා මොකද්ද කරන්නේ? මෙම මුදල අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගන්න ලදී. ලාච්චුවට සල්ලි ටික දාන්න නැතුව එයා සාක්කුවෙම දාගෙන එයාගේ සාක්කුවෙම දාගෙන ඉඳලා අදාළ ණයගැතියා නියමිත කාලයට පෙර මුදල් පියවීම නිසා ඔහුට රුපියල් 10000ක වට්ටමක් දුන්නා. අපි කියලා තිබ්බේ මාසයක් ඇතුළත උඹ සල්ලි දුන්නොත් එහෙම උඹට රුපියල් 10000ක වට්ටමක් දෙනවා. හරිද? මාසයක් ඇතුළත සල්ලි දුන්නොත් එහෙම මාසයක් ඇතුළත මේ ලක්ෂ දෙක දුන්නොත් එහෙම උඹට රුපියල් 10000ක් අපි දෙනවා. ඩිස්කවුන්ට් එකක් දෙනවා. අන්න මාසයක් ඇතුළත තමයි සල්ලි ගෙවලා තියෙන්නේ. ඒකින්ද ඩිස්කවුන්ට් එකකුත් එයාට අපිට දෙන්න වෙලා. අහන්නේ මොකක්ද? මෙම ගනුදෙනු හේතුවෙන් ව්‍යාපාරයේ වත්කම් වලට සහ හිමිකමට වන බලපෑම. මම එහෙනම් ලියනවා මෙතන වත්කම් කියලා. මම මෙතන ලියනවා එහෙනම් හිමිකම් කියලා. වත්කම් සමානයි හිමිකම් කියලා ලියනවා. වගකීම් මුකුත් නැහැ නේද? කරන සමීකරණ. රුපියල් ලක්ෂ ළමයි මයික් ඔෆ් කරගන්න. රුපියල් ලක්ෂ දෙකක ණයක් පියවන්න. ණයගැති ශේෂයක්. ණයගැති කියන්නේ පුතේ වත්කමක්ද වගකීමක්ද? ණයගැති කියන්නේ වත්කමක්ද වගකීමක්ද? වත්කමක්. එහෙනම් වත්කම් ඇතුලේ ඇති ලක්ෂ කීයක්ද? දෙකක්. මම මේක හදන්නේ රුපියල් 1000 වලින්. ඒකින්ද මෙතනට දානවා රුපියල් 1000 කියලා. ණයගැති කියන්නේ වත්කමක් නම් පුතේ ණයගැති අපිට සල්ලි දුන්නා කියලා කියන්නේ. ණයගැති අපිට සල්ලි ගෙව්වා. ඒ කියන්නේ අපිට සල්ලි ලැබුණා. අපිට සල්ලි ලැබුණා. ණයගැතිය සල්ලි දුන්නා. අපිට සල්ලි ලැබුණා. උඩට අහගන්න. ණයගැතිය සල්ලි දුන්නා කියන්නේ පුතේ ණයගැති කියන වත්කම මොනවා වෙනවද? වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙන්න ඕනේ කීයකින්ද? ලක්ෂ දෙකකින්. ණයගැති
ණය ගැති කියන වත්කම් මොනවා වෙනවද? අර ලක්ෂ දෙකක මිනිස්සයා සල්ලි ගෙව්වට පස්සේ ඒ මිනිස්සයා තවදුරටත් අපිට ණය නෑනේ පුතේ. එහෙනම් ඒ මිනිස්සයා ණය නිදහස් වෙනවා කීයකින්ද? ලක්ෂ දෙකකින්. මේ සල්ලි ටික ව්‍යාපාරයට ආවනම් මේ සල්ලි ටික ව්‍යාපාරයට ආවනම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම් මොනවා වෙයිද? වැඩි වෙන්න ඉඩ තිබ්බා. නමුත් ලාච්චුවට සල්ලි දැම්මේ නෑ. මේ සල්ලි ටික කාටද දුන්නේ? අයිතිකාරයට දුන්නේ. අයිතිකාරයට දුන්නේ. හොඳට අහගන්න මේක පැටලෙන ගානක් හොඳේ. පේපර් ක්ලාස් වල නිකන් හුරතල් කරන්න පුංචි පුංචි ගණන් දීලා සෙල්ලම් බෝල දීලා සීනි බෝල වගේ ගණන් දෙන්නේ නෑ. හරිනේ? පේපර් ක්ලාස් එකක් කිරීමේ අරමුණ මොකද්ද? ඔයා ෆයිනල් පේපර් එකට හරියට මූණ දෙන්න පුළුවන් වෙන විදිහේ පුද්ගලයෙක් හදන එක. ඔන්න එන්න පුළුවන් දේවල්. හරිනේ? මේ සල්ලි ටික ව්‍යාපාරයට ලැබුණ නැත්නම් කාටද ලැබුණේ? අයිතිකාරයට ලැබුණේ. කාට අයිති දෙයක්ද මේ අයිතිකාරයා ගත්තේ? ව්‍යාපාරයට අයිති ලක්ෂ දෙකකට අදාළ ණයගැතියෙක් ව්‍යාපාරයට සල්ලි ගෙවන්න හදනවා. මේ සල්ලි ටික කවුද ගන්නෙ? අයිතිකාරයා. කාට අයිති දෙයක්ද මේ අයිතිකාරයා ගන්නෙ? කාට අයිති දෙයක්ද පුතේ මේ අයිතිකාරයා ගන්නෙ? ව්‍යාපාරයට අයිති දෙයක්. එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ කතන්දරේ. යම් කිසි අවස්ථාවකදී ව්‍යාපාරයට අයිති දෙයක් එහෙම නැත්නම් ව්‍යාපාරයට ලැබිය යුතු දෙයක් අයිතිකාරයා තමන්ගේ සාක්කුවට දා ගන්නවා නම් ව්‍යාපාරයට අයිති දෙයක් අයිතිකාරයා තමන්ගේ සාක්කුවට දා ගන්නවා නම් අන්නේ මුදල අයිතිකාරයා තමන්ගේ සාක්කුවට නම් දාගන්නේ අන්නේ කියන මුදල ගැනිලි හා සමානයි. මොනවා හා සමානයිද? ගැනිලි හා සමානයි. මොකද පුතේ අයිතිකාරයා මොකද කරන්නේ? තමන්ට අයිති දෙයක් නෙමෙයි ව්‍යාපාරයට අයිති දෙයක් තමන්ගේ සල්ලි සාක්කුවට දා ගන්නවා. තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා. ව්‍යාපාරයේ සල්ලි ටිකක් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්න එකට අපි කියනවා ගැනිලි කියලා. යම්කිසි අවස්ථාවක ව්‍යාපාරයට හම්බෙන්න ඕන සල්ලි ටිකක් තමන්ගේ සාක්කුවට දාගත්තත් අපි ඒකට කියනවා ගැනිලි කියලා. එහෙනම් සරලයි කතන්දරේ. ගැනිලි වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. මුදලින් ගැනිලි වෙන්න පුළුවන්. වෙනත් වත්කමක් අරගෙන වෙන්න පුළුවන්. භාණ්ඩ තොගයක් එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ විසින් අයිතිකාරයාගේ පෞද්ගලික වියදමක් ව්‍යාපාරය නමින් කියවුවම ගැනිලි වෙන්න පුළුවන්. තව ගැනිලි වර්ගයක් මේ. කොහොමද? ව්‍යාපාරයට හම්බෙන්න ඕන සල්ලි ටික අයිතිකාරයා පෞද්ගලිකව ගත්තනම් ව්‍යාපාරයට හම්බෙන්න ඕන සල්ලි ටික අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තනම් ඒවටත් අපි කියන්නේ මොනවා කියලා? ගැනිලි කියලා. කීයක ණයගැතියෙක්ද පුතේ ආවේ? ලක්ෂ දෙකක ණයගැතියෙක් සල්ලි ගෙවන්න බලාගෙන ආවා. එනකොට අයිතිකාරයා අතරමඟදී හම්බ වුණා. අයිතිකාරයට ලක්ෂ දෙකම දෙනවද? නෑ, ලක්ෂ දෙකම දෙන්නේ නෑ. මොකද එයාට අපි රුපියල් 10000ක වට්ටමක් දෙනවා. ලක්ෂ දෙකක ණයගැතියෙක් එනවා මාසය ඇතුලේ සල්ලි ගෙවන හින්දා රුපියල් 10000ක් අඩු කරලා අපි 1,90,000ක් තමයි යාගෙන් ගන්නෙ. එහෙනම් අයිතිකාරයාගේ සාක්කුවට වැටුනේ ලක්ෂ දෙකක්ද 1,90,000ක්ද? 1,90,000. මම කිව්වා පුතේ ව්‍යාපාරයට අයිති 1,90,000 අයිතිකාරයා සාක්කුවට දාගත්තා නම් ඒක මොනවා හා සමානයි කියලාද? ගැනිලි හා සමානයි කියලා. ගැනිලි හා සමානයි කියලා පුතේ. එහෙනම් ගැනිලි කියන්නේ හිමිකමේ සිදුවන අඩුවීමක්. ගැනිලි කියන්නේ හිමිකමේ සිදුවන අඩුවීමක්. එහෙනම් මෙතනින් 190ක් දාලා ඍණ ලකුණක් එක දාන්න. ගැනිලි කියලා. ඒ වගේම ව්‍යාපාරයට සිද්ධ වෙලා තියෙන මොකක්ද? පාඩුවක්. ව්‍යාපාරයට සිද්ධ වෙලා තියෙන තව පාඩුවක්. රුපියල් 10000ක අපි වට්ටමක් දීලා ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා ඒගොල්ලන්ට. මොන වට්ටමක්ද මේ? මොන වට්ටමක්ද මේ? ණයගැතියන්ට මොන වට්ටමද දීලා තියෙන්නේ? දුන් වට්ටම් දීලා තියෙනවා 10000. දුන් වට්ටම් හින්දා අපේ ව්‍යාපාරයේ හිමිකම අඩු වෙනවා 10කින්. දුන් වට්ටම්. සුද්ධ එක අහන්නේ. සුද්ධ එක අහන්නේ. මෙතන 200කින් වත්කම් අඩු වෙනවා. 200කින් වත්කම් අඩු වෙනවා. 200කින් හිමිකම අඩු වෙනවා.
උත්තරේ අංක 3. පිළිතුරු අංක 3. හරි මේක හරි කට්ටිය ඉන්නවනම් අත උස්සන්න. මේක හරි කට්ටිය ඉන්නවනම් අත උස්සන්න. හරි කට්ටිය ඉන්නවනම් අත උස්සන්න. ළමයි 16යි 18යි ළමයි 22යි දනේ හරි ළමයි 90 ගාන පන්ති ඉන්නවා ළමයි 22යිද හරි ළමයි 29යිද හරි මේක තව විදිහට හදන්නත් පුළුවන් ඕනනම් සරල විදිහට හැදුවෙම නියමයි ළමයි 33ක් හරි නියමයි හදන්න පටන් ගන්න පුතේ ඊළඟ ගාන කීයද ගාන 5 6 7 5 6 7 හදන්න පටන් ගන්න මම විනාඩි 5ක් දෙන්නම් හරි අත පාර දාන්න ළමයි හරි ප්‍රශ්න අංක 5 6 7 එන්න 5 ප්‍රශ්න අංක 5 6 7 සඳහා පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිතා කරන්න මොකක්ද අහන්නේ පුතේ 2021 3:31 දින කුමාර ව්‍යාපාරයේ ඉහත ගණතුරට ශුද්ධ බලපෑම නිරූපණය කරන ගිණුම් කරන සමීකරණය වන්නේ ලියාගෙන යන අපි ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් බලාගෙන යන්න කුමාර ව්‍යාපාරයේ පහත ගනුදෙනු සිදු විය 2021 3:1 පිරිවැය ලක්ෂ 2ක් වූ භාණ්ඩ බැරල්ගෙන් ණයට ගැනීම බැරල් කියලා කියන්නේ මිනිස්සෙක් වගේ බැරල් එකක් නෙමෙයි මිනිස්සෙක් පිරිවැය ලක්ෂ 2ක් වූ භාණ්ඩ බැරල්ගෙන් ණයට ගැනීම ලක්ෂ 2ක භාණ්ඩ ගන්නකොට පුතේ අපේ ව්‍යාපාරයේ තොගේ මොකද වෙන්නේ වැඩි වෙනවා තොගේ කියන්නේ වත්කමක් හින්දා ලක්ෂ 2කින් අපේ ව්‍යාපාරයේ තොගේ මොනවා වෙනවද වැඩි වෙනවා ගන්නේ මුදලටද ණයටද ණයට ගන්න හින්දා අපි බැරල්ට ගෙවන්න තියෙන ණය මොනවා වෙනවද වැඩි වෙනවා අපි ණයට භාණ්ඩ ගත්තොත් බිහි වෙන්නේ අපි ණයට භාණ්ඩ ගත්තොත් බිහි වෙන්නේ ණය හිමියෝ කියන්නේ වගකීමක් පුතේ ඒකින්ද වගකීම් වැඩි වෙනවා ලක්ෂ 2කින් ණය හිමි කියලා ඊළඟ එක පිරිවැය 50000ක භාණ්ඩ බැරල්ට ආපසු යැවීම බැරල්ගෙන් ලක්ෂ 2කක වගත්තා ඒකෙන් 50000ක ආපහු යවනවා ලක්ෂ 2කක අරගෙන 50000ක ආපහු යවනවා ඇයි යවන්නේ ඔන්න කතන්දරේ බැරල්ගෙන් ගත්තේ මුදලටද ණයටද ණයට ගත්තේ මේන ණයට අරන් තියනවා මේ ණයට අරන් තියනවා ගත්තේ වගේ 50ක පිරිවැය වෙච්ච ඒවා 200ක පිරිවැය වෙච්ච ඒවා තමයි ගන්නෙ ඒකෙන් 50ක ආපහු යවනවා ආපහු යවද්දී අපේ ව්‍යාපාරයේ තොගේ මොකද වෙන්නේ අපේ ව්‍යාපාරයේ තොගේට මොකද වෙන්නේ ගත්ත ටික ආපහු යවද්දී ගන්නකොට තොගේ වැඩි වුණා නම් ආපහු යවද්දී තොගේ අඩු වෙනවා කීයකින්ද 50කින් එහෙනම් තොගය අඩු වෙනවා කීයකින්ද 50කින් කාටද ආපහු යවන්නේ මෙන්න මේ කියන ණය හිමියට එහෙනම් ඒ මිනිස්සයාට 200ක් අපි ණය වෙලා තිබ්බා 200ක ණය වලින් 50ක ටිකක් ආපහු යවනවා කියන්නේ අපි මේ මිනිස්සයාට 200ක් ණයයි ණය උනේ 200ක භාණ්ඩ මිලදී භාණ්ඩ ණයට ගත්ත හින්දා ඒ භාණ්ඩ ටිකෙන් 50ක ටිකක් ආපහු යවුවා කියලා කියන්නේ අපි එයාට ගෙවන්න තියෙන ණය ටික කීයකින් අඩු වෙනවද 50කින් අඩු වෙනවා එහෙනම් 50කින් අඩු කරන්න කවුද ණය හිමියෝ 2021 3:7 දින පිරිවැය 1,50,000ක භාණ්ඩ 1,90,000කට ණයට විකිණීම මම මේවා පුතේ රිවිෂන් එකේ කතා කරන්නේ මේවා පුරතල් කර ඉන්න පුළුවන් දේවල් නෙමෙයි තුන්වෙනි එක 1,50,000ක භාණ්ඩ 190කට ණයට විකිණීම පුතේ ණයට විකුණද්දී තොගේ අඩු වෙනවා 150කින්
තොගය අඩු වෙනවා 150කින්. ණයට විකුණන හින්දා ණය ගැති වැඩි වෙනවා 190කින්. ණය ගැති ඒ දෙක අතර තියෙන ලාභයේ පුතේ හිමිකමට එකතු වෙනවා 40ක්. තොග විකුණුම් ලාභ කියලා. තොග විකුණුම් ලාභ කියලා. 4 විකුණුම් කොමිස් ලෙස රුපියල් 20000ක් ගෙවනවා. අපි විකුණුම් වෙනුවෙන් කමිෂන් එකක් ගෙවනවා පුතේ. විකුණුම් සේවකයෙක්ට විකුණුම් නියෝජිතයෙක්ට අපි විකුණුම් කොමිස් ගෙවනවා. විකුණුම් කොමිස් කියන්නේ වියදමක් පුතේ. වියදම් හින්දා හිමිකම අඩු වෙනවා රුපියල් 20කින්. විකුණුම් කොමිස් සල්ලි වලින් ගෙවන හින්දා ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. ඒකෙන් හින්දා වත්කම් අඩු වෙනවා. මුදල් කියලා රුපියල් 20ක්. 2024 බැරල්ට ගෙවිය යුතු මුදල සම්පූර්ණයෙන් පියවීම. බැරල්ට කීයක් ණය වෙලා තිබ්බද? 200ක් ණය වෙලා තිබ්බා. ඒකෙන් 50ක ඒවා මොනා කර ආනන්ද? ආපහු යවුවනම් පුතේ බැරල්ට ගෙවන්න තියෙන්නේ කීයද? බැරල්ට ඇත්තටම ගෙවන්න තියෙන්නේ කීයද අපි? 150යි. ඒ සල්ලි ටික ගෙවලා තියෙන්නේ පුතේ 4.2 හොඳේ. 4.2 ගෙවලා තියෙන්නේ. එහෙනම් සල්ලි වලින් 150ක් අඩු වෙන්න ඕන. මුදල් කියලා. බැරල්ගේ ණය අඩු වෙනවා 150කින්. ණය හිමි කියලා. ඔන්න ඔය විදිහට එන්න ඕන. අහන්නේ මොකද්ද? අහන දෙයට උත්තර දෙන්න. හොඳේ? කරපු දේ නෙමෙයි අහන දෙයට උත්තර දෙන්න. 2021 3.31 දිනට කුමල්ගේ 2021 3.31 දිනට මෙන්න 4.2 එකකුත් අපි දාලා මට වැරදුනාවද්ද? අපිට වැරදුනාවද්ද? 3.31 මේ පේපරේ හදලා තියෙන එක වැරදිද? 4.2ට දාන්නේ නෑ පුතේ. 3.31 දිනට අහන්නේ. 2021 3.31 දිනට කුමාර්ගේ ව්‍යාපාරයේ ඉහත ගනුදෙනු වල ශුද්ධ බලපෑම. එහෙනම් 4.2ලු මේ මිනිස්සයාට සල්ලි ගෙව්වේ අපි. 4.2 ගෙවපු එක අපිට අදාළද? නෑ අපෙන් අහන්නේ 3.31 දිනට විතරයි. එහෙනම් 4.2 ඒවා ගාව ගන්න එපා. එහෙනම් අපි මෙන්න මේ ටිකේ ශුද්ධ බලපෑම විතරක් හොයමු. 40න් 20ක් අඩු වුණාම ධන 20යි 200න් 50ක් අඩු වුණාම 150යි සමානයි 170ක් මේ පැත්තට එන්න ඕන. එහෙනම් පිළිතුර අංක 4 170යි 150යි 20යි 170යි 150යි 20යි පිළිතුරු අංක 4 හදාගත නැති කට්ටිය මේ උත්තරේ ආපු කට්ටිය ඉන්නවනම් අත උස්සන්න පිළිතුරු ආපු කට්ටිය ඉන්නවනම් අත උස්සන්න ඉක්මන් කරන්න පිළිතුරු ආපු කට්ටිය ඉන්නවනම් අත උස්සන්න හරි අතපහක් දාගෙන හදාගෙන යන්න බැරල් සමග මාර්තු මාසය තුලදී සිදු කළ ගනුදෙනු කුමාර්ගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛන වන්නේ. පුතේ ඔතන ඇති 6 වෙනි ප්‍රශ්නෙට එන්නකෝ. 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ පිළිතුරු අංක 3 සහ 4. පිළිතුරු අංක 3 සහ 4 මෙන්න මේ විදිහට හැදෙන්න ඕන. 3 පිළිතුර වෙන්න ඕනි ඉන්වොයිසිය බැරපත. ඉන්වොයිසිය බැරපත 4 උත්තරේ එන්න ඕනි ඉන්වොයිසිය හරපත. අනිත් තියෙන ඒවා අදාළ කරගන්න එපා. හරිනේ? අනිත් ඒවා උත්තරේ මේ විදිහටම තියෙනවා. පළවෙනි උත්තරේ ඉන්වොයිසිය හරපත ලදුපත. දෙවෙනි උත්තරේ ඉන්වොයිසිය බැරපත ගෙවීම් වවුචරය. තුන්වෙනි උත්තරේ ඉන්වොයිසිය බැරපත. හතරවෙනි උත්තරේ ඉන්වොයිසිය හරපත. පස්වෙනි උත්තරේ ගැනුම් ජර්නලේ ඉන්වොයිසිය ජර්නල් වවුචරය. අහන්නේ පුතේ හොඳට අහගන්න ඕනේ හොඳට අහගන්න. බැරල් එක්ක මාර්තු මාසය ඇතුලේ අපි කරපු ගනුදෙනු කුමාර්ගේ ව්‍යාපාරය කියන්නේ අපේ ව්‍යාපාරේ කුමාර කියන්නේ අපි බැරල් එක්ක අපි කරපු ගනුදෙනු ටික පොත්වල සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛන මොනවාද කියලා අහන්නේ. යම් බැරල් හම්බෙන්නේ. බැරල්ගෙන් අරන් තියනවා ණයට. බැරල්ගෙන් ණයට අරන් තියනවා. ණයට ගත්තා නම් මොකද්ද? ණයට ගන්න එකට අපි කියනවා මොකක් කියලාද?
ගැනුම් ජර්නලේ කියලා. ණයට ගැනුම් සටහන් කරන්නේ ගැනුම් ජර්නලේ. ගැනුම් ජර්නලයට දාලා මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ඉන්වොයිස් එක. එහෙනම් පළවෙනි පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? ඉන්වොයිස් එක. ඉන්වොයිස් එක. ඊළඟ එක. පිරිවැය 50000ක භාණ්ඩ බැරල්ට ආපසු යැවීම. බැරල්ට ආපසු යැවීම. ආපසු යැවුම් සටහන් කරන්නේ ආපසු යැවුම් ජර්නලේ. ආපසු යැවුම් වලට දාලා මූලාශ්‍ර ලේඛනය වෙන්නේ හරපතද බැරපතද? හරපත. ඊළඟට රුපියල් 1,50,000ක භාණ්ඩ පිරිවැය 1,50,000ක භාණ්ඩ 1,90,000කට ණයට විකිණීම. ණයට විකුණලා තින්නේ බැරල්ටද? මේ ණයට විකුණලා තින්නේ බැරල්ටද? එහෙම කියලා තියනවද බැරල්ට වික්කා කියලා? නෑ කියලා නැත්තම් දාන්න එපා. ඇයි දෙයනේ? එහෙම දාන්න හොඳ නෑ. කියලා නෑනේ බැරල්ට විකුණලා තින්නේ කියලා. අපෙන් අහන්නේ බැරල් එක කරපු ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන. එහෙනම් දාන්න එපා. ඊට පස්සේ විකුණුම් කොමිස් ලෙස 20000ක් ගෙවීම. බැරල්ට නෙමෙයිනේ ගෙව්වේ. ඒකින්ද ඕනේ. අන්න බැරල්ට ගෙවිය යුතු මුදල සම්පූර්ණයෙන් පියවීම. බැරල්ට ගෙවිය යුතු මුදල සම්පූර්ණයෙන් පියවීම. පුතේ අහන්නේ මොකද්ද? බැරල් සමග මාර්තු මාසය තුලදී සිදු කරපු ගනුදෙනු වල මූලාශ්‍ර ලේඛන අහන්නේ. මාර්තු මාසයේ ඇතුලේ කරපු ගනුදෙනු වල මූලාශ්‍ර ලේඛන. අර බැරල්ට අපි සල්ලි ගෙවලා තින්නේ මාර්තු මාසයේ ඇතුලේද? නෑ මාර්තු මාසයේ ඇතුලේ නෙමෙයි අපි සල්ලි ගෙවලා තින්නේ අප්‍රේල් 2 වෙනිදා. එහෙනම් බැරල්ට අර ගෙවපු එකේ මොකක්ද? ගෙවීම් වවුචරය අපිට මේ මාසේ මේ පිළිතුරට ගන්න පුළුවන්ද බැයිද? ගන්න පුළුවන්ද බැයිද? ගන්න බෑ. එහෙනම් පුතේ උත්තරේ වෙන්නේ ඉන්වොයිස් සහ හරපත. මේ උත්තරේ හරි කට්ටිය ඉන්නෝ නම් නියමයි. අත උස්සන්න. හරි කට්ටිය ඉන්නෝ අත උස්සන්න. නියමයි මේ උත්තරේ හරි නම්. නියමයි පුතේ නියමයි. එන්න ඉහත ගනුදෙනු හේතුවෙන් කුමාරගේ ව්‍යාපාරයේ ණය හිමි පාලන ගිණුමේ සහ ණයගැති පාලන ගිණුමේ ශේෂවල වැඩිවීම පෙන්නුම් කරනුයේ. ඉහත ගනුදෙනු හේතුවෙන් කුමාරගේ ව්‍යාපාරයේ ණය හිමි පාලන ගිණුමේ ණයගැති පාලන ගිණුමේ ශේෂයන් කොහොමද කියලා අහනවා. හරි. අපි ගාගමු එහෙනම් 7 වෙනි එකට ණයගැති පාලන ගිණුමක් සහ ණය හිමි පාලන ගිණුමක්. ගහගන්න. ණයගැති පාලන ගිණුමක්. ලියන්න. ණයගැති පාලන ගාගන්න. ණය හිමි පාලන පේපරේ දාන්නකෝ. ණයගැති පාලන ණය හිමි පාලන සහ ණයගැති පාලන. හරි. එන්න පළවෙනි එකේ මොකද්ද වෙලා තියෙන්නේ? ණය හිමිය මොනවා වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙනවා මොනවා කරපු හින්දාද? ගැනුම් කරපු හින්දා. එහෙනම් ණය හිමි වැඩි වෙනවා කියලා කියන්නේ ණය හිමි කියන්නේ වගකීම් ගිණුමක්. වගකීම් වැඩිවීම බැර කරන්න 200ක් ගැනුම් කියලා. ගැනුම් කියලා. තමයි බෝඩ් එක පේනවද මේ හරිය? මට ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන හින්දා මට බෝඩ් එක පේන්නේ නැහැ. පේනවනේ? හරි. ඊළඟ එක. ණය හිමි අඩු වෙලා තියෙනවා පුතේ 50ක්. ණය හිමි අඩු වෙනවා කියන්නේ හර කරන්න. ණය හිමි කියන්නේ වගකීම් ගිණුමක් හර කරන්න. ආපසු යැවුම් නිසා 50ක්. මේ ඊළඟට ණයගැති වැඩි වෙලා තියෙනවා පුතේ 190ක්.
එහෙනම් ණයගැති කියන්නේ වත්කම් ගිණුමක් හර කරන්න 190ක්. මොනවා නිසාද? විකුණුම් නිසා. එච්චරයි නේද? එච්චරයි. ශේෂ කරන්න තියෙන්නේ. ණයගැති ණයහිමි කියලා කියන්නේ වත්කම් වගකීම් ගිණුම් දෙකක්. ශේෂ කරගෙන යන 190යි මේ පැත්තට 190යි ගිණුමක් ශේෂ කිරීම වැඩි පැත්ත එකතු කරා අනිත් පැත්තට අරන් ගියා වත්කම්ද වගකීම්ද හිමිකම්ද ආදායම්ද වියදම්ද කියලා බැලුවා. වත්කම් වගකීම් හිමිකම් නම් පාගේ ශේෂය කියලා ලිව්වා 190යි. ඊගේ ශේෂය කියලා ලිව්වා 190යි. 200යි 200යි පාගේ ශේෂය කියලා ලිව්වා 150යි. ඊගේ ශේෂය කියලා ලිව්වා 150යි. එහෙනම් පිළිතුර වෙන්නේ 190යි 150යි. ණයහිමි පාලන ගිණුම 150යි. ණයගැති පාලන ගිණුම 190යි. ණයහිමි පාලන ගිණුම 190යි. ණයහිමි පාලන ගිණුම 150යි. ණයගැති පාලන ගිණුම 190යි. හරි. මේ උත්තරේ හරි කට්ටියකෝ. මේ උත්තරේ හරි කට්ටිය ඉන්නවද? අත උස්සන්න. අත උස්සන්න. නියමයි. හරි පුතේ. ඔක ඉතුරු ගණන් ටික ඔයගොල්ලෝ හදන්න. එන්නකෝ අපි ඉතුරු ගණන් ටික ඔයගොල්ලෝ හදන්න. එන්න 13 වෙනි ගානට 13 වෙනි එකට එන්න. ඉතුරු ගණන් ටික MCQ ටික ඔයාලා හදන්න. 13ට එන්නකෝ. හරි 13 14 15 අපි කතා කරමු. හරි. එන්න 13 වෙනි ප්‍රශ්නේ. දහතුන්වෙනි ප්‍රශ්නය අහනවා ව්‍යාපාරික මූල්‍ය ගිණුම්කරණයේ කාර්යභාරය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න කියලා. ප්‍රකාශ ටිකක් දීලා තියෙනවා සත්‍යද අසත්‍යද කියලා අපිට අහන්නේ. 13 1 2 3 4 ව්‍යාපාරයක අතීත මෙන්ම අනාගත තොරතුරුද සපයයි. පුතේ මූල්‍ය ගිණුම්කරණය මගින් සපයන්නේ අතීත තොරතුරු විතරයි. මූල්‍ය ගිණුම්කරණය මගින් සපයන්නේ ව්‍යාපාරයක අතීත ගනුදෙනු හා සිද්ධි මත අතීත තොරතුරු විතරයි සපයන්නේ පුතේ. එහෙනම් පළවෙනි එක හරිද වැරදිද? වැරදි. එහෙනම් F අකුරක් දාන්න. බාහිර පාර්ශවයන්ගේ තොරතුරු අවශ්‍යතා සපුරාලීම ප්‍රධාන අරමුණයි. පුතේ මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ බාහිර වාර්තාකරණය. එහෙම නැත්නම් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම. එහෙම නැත්නම් බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම ප්‍රධාන අරමුණ වෙන්නේ. එහෙනම් උත්තරේ හරි. එහෙනම් T අකුරක් දාගන්න. කළමනාකරුවන්ගේ භාවිතය සඳහා විශේෂිත පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කරයි. නෑ පුතේ. විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ කළමනාකරණ ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය මගින් පිළියෙල කරන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. මම අර කිව්වේ. එහෙනම් වැරදි ඒක. F 4 ගිණුම් කරන ප්‍රමිත හා සංකල්ප වලට අනුව මූල්‍ය වාර්තා පිළියෙල කරයි. ඔව් පුතේ. මූල්‍ය මිනුම් සංකල්පේ, ව්‍යාපාර ඒකක සංකල්පේ, ගැලපුම් සංකල්පේ, පොචිත සංකල්පේ, අඛණ්ඩ ප්‍රයත්න සංකල්පේ, ආරක්ෂණ සංකල්පේ. එතකොට ප්‍රමිත LKS 1, LKS 2, LKS 16, SLFRS 15, SLFRS 16 ඔන්න ඔය වගේ ගිණුම් කරන ප්‍රමිත සංකල්ප වලට අනුව තමයි මෙන්න මේ කියන මූල්‍ය ගිණුම්කරණේ තොරතුරු සපයන්නේ. එහෙනම් ඒකත් හරි.
ඒ අකුරක් දාගන්න. ව්‍යාපාරයක පහත ගනුදෙනු එම ව්‍යාපාරයේ හිමිකම වැඩිවීමට හේතු වන්නේද යන්න දක්වන්න. වැඩි වේ නම් හරි ලකුණද වැඩි නොවන්නේ නම් වැරදි ලකුණද දාන්න. 14 වෙනි ප්‍රශ්නේ. දීලා තියෙනවා පුතේ A B C D කියලා. මයික් ඕෆ් කරගන්න. හරි. අයිතිකරු විසින් තමා සතු පරිගණකයේ ව්‍යාපාරයට යොදවනවා. අයිතිකාරයා තමාගේ කම්පියුටර් එක ව්‍යාපාරයට යොදවනවා. අයිතිකාරයාගේ අයිතිය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. එහෙනම් දාන්න හරි ලකුණක්. ඊළඟ එක. පිරිවැය 80000ක වූ භාණ්ඩ 1,20,000කට විකුණනවා. 80කට ගත්ත භාණ්ඩ ටිකක් මෙතන තියෙනවා පුතේ. ඒක 1.20කට විකුණනවා. කීයක් ලාභද? 40ක් ලාභයි. ලාභේ කාටද අයිති? කාටද ලාභ අයිති? අයිතිකාරයට. එහෙනම් අයිතිකාරයාගේ අයිතිය රුපියල් 40කින් මොනවා වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනවා නම් හරි ලකුණක් දාන්න කියලා තියෙන අපි දාමු හරි ලකුණ. අයිතිකරු විසින් තම පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියන්ට මුදල් ගෙවීම. ඔන්න පුතේ හොඳම කතන්දරේ. අයිතිකාරයා තමන්ගේ සාක්කුවෙන් සල්ලි අරගෙන ගත්තා. තමන්ගේ ව්‍යාපාරයේ ණය හිමියට සල්ලි ගෙවනවා. අයිතිකාරයා ව්‍යාපාරයේ මුදලින්ද ගෙවන්නේ අයිතිකාරයාගේ පෞද්ගලික මුදලින්. අයිතිකාරයාගේ පෞද්ගලික මුදලින්. මෙන්න මේක මතක තියාගන්න පුතේ හොඳට. යම්කිසි අවස්ථාවකදී කවුද ව්‍යාපාරයේ අයිතිකරු තමන්ගේ පෞද්ගලික මුදලින් අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් ගෙවනවා නම් එහෙම නැත්නම් ව්‍යාපාරයේ වගකීමක් පියවනවා නම් එයා මතක තියාගන්න. අයිතිකාරයා විසින් තමන්ගේ අතේ තියෙන සල්ලි වලින් තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් ගෙවන්නේ නම් එහෙම නැත්නම් ව්‍යාපාරයේ වගකීමක් පියවන්නේ නම් අපි කියනවා මෙන්න මේ දෙක අපේ අයිතිකාරයා අපේ ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනය යෙදුවා හා සමානයි කියලා. එහෙනම් අයිතිකාරයට පුළුවන් අපේ ව්‍යාපාරයේ අමතර ප්‍රාග්ධනයට දායක වෙන්න එක්ක ව්‍යාපාරයේ වියදමක් තමන්ගේ පෞද්ගලික මුදලින් පියවලා එක්ක ව්‍යාපාරයේ වගකීමක් තමන්ගේ පෞද්ගලික මුදලින් පියවලා. අහන්නේ මෙතන අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියෙක්ට සල්ලි ගෙවලා තියෙනවා. එහෙනම් ඒක අමතර ප්‍රාග්ධනයක්. එහෙනම් හිමිකම් වැඩි වෙනවා. අයිතිකරුගේ පෞද්ගලික රක්ෂණ වාරිකයේ ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. මේකේ අනිත් පැත්ත වෙලා තියෙන්නේ. අයිතිකාරයා ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි ගෙවලා තියෙන්නේ. ව්‍යාපාරයේ අයිතිකරුගේ පෞද්ගලික වියදමක් ගෙවලා. ව්‍යාපාරයේ විසින් මගේ අයිතිකරුගේ පෞද්ගලික රක්ෂණ වාරිකය මගේ ප්‍රයිවට් ඇෂුරන්ස් එක වෙනුවෙන් එන වාරිකය තියෙනවානේ. ඒ වාරිකය ගෙවලා තියෙන ව්‍යාපාරයේ සල්ලි වලින්. එහෙනම් ඒව අපි කියනවා මොනවා කියලාද? ගැනෙලි කියලා. ගැනෙලි හින්දා හිමිකම අඩු වෙනවා. ඒකේ හින්දා වැරදි ලකුණක් දාන්න. 14 15 වෙනි එකට එන්නකො. පහත සඳහන් ආයතනයක පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල උපාංගලේ සලකනු ලබයිද යන්න නැද්ද සඳහන් කරන්න. අහනවා මේවා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල තියෙනවද නැද්ද කියලා. මොනවාද පුතේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල තියෙන්නේ? ලාභ හෝ අනෙකුත් විස්තීර්ණ, ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන්, මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඔන්න ඔය ටික තියෙනවා නම් අපි කියනවා ඒවට මොනවා කියලාද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කට්ටලය කියලා. ශේෂ පිරික්සුම කියන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කට්ටලයක්ද නැද්ද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කට්ටලයේ තියෙන මෙන්න මේවා. ලාභ ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන්. පහයි තියෙන්නේ. ශේෂ පිරික්සුම කියන එක ඕක ඇතුලේ තියෙන එකක්ද? නෑ. එහෙනම් ශේෂ පිරික්සුම කියන එක පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ වලට ගන්නවද නැද්ද? ගන්නෙ නෑ. එහෙනම් ඒ වැරදි. B C D.
අධ්‍යක්ෂකවරුන්ගේ වාර්තාව. අධ්‍යක්ෂවරු ගිණුම් වර්ෂයක් අවසන් වුණාට පස්සේ වාර්තාවක් දෙනවා. අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ නෙමෙයි. ඒක විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. ඒක හැමෝටම පේන්න ඉදිරිපත් කරන්නේ අධ්‍යක්ෂකතුමා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඔව්. හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ඔව්. අහන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ වෙන්නේ මොනවාද කියලා. හරි පුතේ. එහෙනම් අපි අද කතා කරා ප්‍රශ්න 7යි ප්‍රශ්න 10ක් කතා කරාද නේ? ඔව් 7යි ප්‍රශ්න 10ක් කතා කරා. තව ප්‍රශ්න 10ක් මම ඔයාලා වෙනුවෙන් ඉතුරු කරලා තියෙනවා අද දවසේ ඔයාලට ගෙදරදී කරන්න. ඒක නිසා පුතේ මේක ගේම් එකක් ආයෙත් අහගන්න සිහි බුද්ධියට එන්නකෝ දැන්. දැන් මනෝලෝකවලදී නිදහස් වෙලා මනෝලෝකවලින් නිදහස් වෙලා දැන් කට්ටිය එක එක තැන්වල ඇති. එක එක ලෝකවල වල එක එක හීනවල එක එක තැන්වල නතර වෙලා ඇති. හරි. එන්න. හැමෝම මනෝලෝකවලින් නිදහස් වෙලා හැමෝම එන්න. පියවි 100ට එන්න. පියවි ලෝවේදී මා හමුවන්නට කවදාද වෙන්නේ කියලා කියනවා නේද? ඒක පියවි ලෝවට එන්නකෝ. හමුවන්න එක බලමු. පුළුවන් වේද බැරි වේද කියලා. හරි. එන්න. උදේ මාස 5යි තියෙන්නේ. මාස 5 ඇතුලේ පාඩම් 16ක් තියෙනවා. ওই පාඩම් 16ට අදාළව අපිට මිෂන් 20ක් ගහන්න තියෙනවා. මිෂන් 20ක්. බරපතලයි නේද? මේ තියෙන පළවෙනි මිෂන් එක. ෆස්ට් මිෂන් එක. පළවෙනි මිෂන් එකේදී අපි කතා කරනවා ගිණුම්කරණය සහ අවශ්‍යතාවය ගිණුම් කරන සමීකරණය. පුතේ ගිණුම් කරන සමීකරණය ඇසුරේ අහන්න පුළුවන් A level පේපරේ අහන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම අපි එකින් එකට විස්තරාත්මකව අපි කතා කරගෙන යනවා. මගේ අතේ මේ වෙලාවේ නෑ මම මේක හදපු විදිහ හදපු එක අනේ තියෙනවා. පුතේ. ඉතින් අපි මෙන්න මේ වගේ ගණන් ටිකක් කතා කරනවා. අහගන්න. ගනුදෙනු කොහොමද අපි ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්නේ? ගනුදෙනු ඇතුළත් කළා අපි ලාභයක් කොහොමද හොයන්නේ? ලාභය හොයන ක්‍රම දෙකක් තියෙනවා ආදායම් ප්‍රකාශය සහ ලාභ සමීකරණය මගින්. ඒ වගේ කොහොමද අපි ලාභය හොයන්නේ? ඊට පස්සේ සේවා ව්‍යාපාරයක වෙළඳ ව්‍යාපාරයක කොහොමද අපි ගනුදෙනු ඇතුළත් කරන්නේ ගිණුම් කරන සමීකරණයට? කොහොමද අපි ලාභ ප්‍රකාශය මූලත ප්‍රකාශය හදන්නේ? කොහොමද අපි රිවර්ස් කරන්නේ? මේ මොකක්ද මේ කුණුවarpේ? පුතේ ලයිසන් ගන්න යනකොට අපිට ඉස්සරහට යන්නත් කියනවා රිවර්ස් එකට එන්නත් කියනවා. බයික් එකේ ඇරෙන්න හොඳේ බයික් එකේ රිවර්ස් එකක් නැහැනේ. වාහනයක අපි ලයිසන් ගන්න යද්දී අපිට ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එකේ කියනවා ඉස්සෙල්ලාම ඉස්සරහට යන්න කියලා. ඊට පස්සේ කියනවා පිටිපස්සට එන්න කියලා. අන්න ඒ වගේ ගිණුම් කරන සමීකරණ ගණන් වලත් පුතේ අපිට ගනුදෙනු ටිකක් දීලා ඒ ටික ගිණුම් කරන සමීකරණයට දාන්නත් වෙනවා. ගිණුම් කරන සමීකරණ දීලා ඒ ටිකෙන් ගනුදෙනු ටිකක් අහනවා. රිවර්ස් ගණන් අපි කතා කරනවා. රිවර්ස් ගණන් එක කොහොමද ආදායම් ප්‍රකාශයක් හදන්නේ? රිවර්ස් ගණන් එක කොහොමද මූල තත්ත්ව ප්‍රකාශයක් හදන්නේ? රිවර්ස් ගණනක් දිහා බලාගෙන කොහොමද මොන හදන්නේද? ආදායම් ප්‍රකාශයක් හදලා ලාභය හොයන්නේ. ලාභ සමීකරණ ඇසුරින් කොහොමද හොයන්නේ? ඒවා කතා කරනවා. ඊට පස්සේ පුතේ ශ්‍රේය තියෙන්න පුළුවන්, අඩමාන ණය තියෙන්න පුළුවන්, තොග ගැනිලි, ලාභ ප්‍රකාශ, මූල තත්ත්ව ප්‍රකාශ, ආරම්භක ශේෂත් එක්ක දාලා ගණන් හදනවා. ඊට පස්සේ අපි වෙළඳ ව්‍යාපාරයක ආරම්භක ශේෂ දාලා ටිකක් සංකීර්ණ ගණුදෙනු දාලා ගණන් හදනවා. ලාභ සමීකරණයයි මූල තත්ත්ව ප්‍රකාශයයි සංසන්දනය කරනවා. ලාභ සමීකරණයත් එක්ක මූල තත්ත්ව ප්‍රකාශ හදනවා. ලාභ සමීකරණය වැරදි නිවැරදි කිරීම එක්ක මූල තත්ත්ව ප්‍රකාශ ආදායම් ප්‍රකාශ හදනවා. නිෂ්පාදන ගිණුම් එක්ක අපි ගිණුම් කරන සමීකරණය කරනවා. හවුල් ව්‍යාපාර එක්ක අපි ගිණුම් කරන සමීකරණය කරනවා. බැංකු සැසඳුම් එක්ක අපි ගිණුම් කරන සමීකරණය කරනවා. පාලන ගිණුම් සැසඳුම් ප්‍රකාශත් එක්ක අපි මොනවාද ගිණුම් කරන සමීකරණය කරනවා. වැට් එක්ක අපි ගිණුම් කරන සමීකරණය කරනවා. ඉතින් පුතේ මේ ටික ඔක්කොම අපි කරනවා නම් රිවිෂන් පන්තිය ඇතුලේ ඔබම හිතන්න ඔයාට ඊළඟට 2021 අවුරුද්දේ A level paper එකේ ඔයාට ගිණුම් කරන සමීකරණේ ගාන හදාගන්න මේ ටික ප්‍රමාණවත් නැති වෙයිද ඇති වෙයිද කියලා. ඊට අමතරව පුතේ තව පේපර් ක්ලාස් වල තව ප්‍රශ්න හදනවා. ඒවා මගේ ප්‍රශ්න වල දන්නවද තියරි පන්තියේ මගේ ප්‍රශ්න පුතේ එකින් එකට වෙනස්. එකම ප්‍රශ්නේ ආපහු දෙන්නේ නැහැ. එකින් එකට වෙනස් ප්‍රශ්න තියෙන්නේ. ගැළපිල්ලක් හරි වෙනස්. ගැළපිල්ලෙන් ගැළපිල්ලට වෙනස්. ඒ ගැළපිලි ඇතුලේ තව ගැළපිලි තියෙන්න පුළුවන්. අර අන්තෝ ජටා බහි ජටා ජටාය ජටියාපජා කියන්නේ. ඇතුලෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට. ගිණුම් කරන්නේ කියන පේපර් එක හදන්නේ පුතේ අන්තෝ ජටා බහි ජටා න්‍යායට අනුව. හරි නේද? ඇතුලෙත් ගැට
එළියෙන් බැලුවමත් ගැට. හරිනේ? ඇතුළෙත් ගැට, පිටත් ගැට. එළියෙන් බැලුවමත් ගැට, ගාන හදන්න ගියාට පස්සෙත් ගැට. ඒ ගැළපිලි ඇතුළෙත් ගැළපිලි. ගාන ඇතුළෙත් තව ගැළපිලි තියෙනවානේ. ඒ ගැළපිලි ඇතුළෙත් තව කරකවල තියෙනවා. ප්‍රත්‍යාගන්න අතිරික්තේ ගිය අවුරුද්දේ මෙහෙම වෙලාලු, මේ අවුරුද්දේ මෙහෙම වෙලාලු. මේ අවුරුද්දේ ලාභයල්ලු, මේ අවුරුද්දේ අලාභයල්ලු. ෂෙයා කරාලු, අතරමැදදී එකක් විකුණනලු, තව ටිකක් කාල ගිහිල්ලා ගත්තලු. EPF ETF මේ ගෙවිය යුතුයි තාම. ඔන්න ගැළපිලි. කැරකෙවල අතහැරෙනවා. විකිණීමේ මෙහෙව ආපසු මේ පදනම මත අරන් තියනවලු. අවුල් ව්‍යාපාරات එක්ක ඔන්න තියෙනවා. පොදු කාර්ය පිරිවැයත් එක්ක මොනවද තියෙන්නේ? පරිපාලන පොදු කාර්යයක් දාලා තියෙනවා. ආනම පරිපාලන පොදු කාර්ය මේ පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවට දානවද නැද්ද? ඔන්න ප්‍රශ්න. අන්තෝ ජටා බහි ජටා න්‍යායට අනුව තමයි පුතේ accounting paper එක හදන්නේ. ඒකෙහිඳ සුන්දර එකක් වෙන එකක් නෑ මේක. හැබැයි මේක සුන්දර කරගන්න පුළුවන් ඔයා පියවරෙන් පියවර මිෂන් එකෙන් මිෂන් එක පිළිවෙලට වැඩ ටික කරගෙන ගියා නම්. එහෙනම් අපි පළවෙනි මිෂන් එකේ පළවෙනි ටාගට් එකත් අරගෙන ඉරිදා උදේ 8:00ට මේ විදිහටම නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා නෙමෙයි පුතේ. ඔබට මේ අවුරුද්ද ජයග්‍රාහී වර්ෂයක් කරගන්න ඔබට අවශ්‍ය කරන ශක්තිය, ඔබට අවශ්‍ය කරන ධෛර්යය, ඔබට අවශ්‍ය කරන කැපවීම නොබඳව අඩුවක් වෙන්නේ නැතිව නිබඳවම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔබට ජය. එහෙනම් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න මේ දවස්වල හැමෝම තමන්ගේ ගෙදරට වෙලා මේ වැඩ ටික කරගෙන ඉන්න. අපි ගෙදරටම ටියුට් එක එවනවා ඔයාලගේ. පේපර් ක්ලාස් එකේ නම් පේපර් එක එවන්න වෙන්නේ නැහැ. ඔයාලා PDF එක print out එකක් අරගන්න. රිවිෂන් එකේ ටියුට් එක ඔයාලට දවසක් ඇතුළත ගෙදරටම එවනවා. ඒක නිසා පරිස්සමෙන් ඉන්න, පරිස්සමෙන් වැඩ ටික කරගන්න, පරිස්සමෙන් ඉන්න අයත් කියන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි. දෙවි පිටයි. ආයිබෝන්.